සතරපට්ඨාන භාවනාව ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කියන ප්‍රශ්න. ඊට ඉස්සෙල්ලා ප්‍රශ්නයක් තියෙනවා. සතරපට්ඨාන භාවනාව කියන්නේ මොකද්ද? මොකටද සතරපට්ඨාන භාවනාව වඩන්නේ? ඊට පස්සේ තමයි කොහොමද කියලා. දැන් සතරපට්ඨාන භාවනාව කියන්නේ කාය අනුපස්සන, වේදනා අනුපස්සන, චිත්ත අනුපස්සන, ධම්ම අනුපස්සන. මේ හතරෙන් තියෙන්නේ මොකද්ද? අනුපස්සන. අනු කියන්නේ මොකද්ද? අලුතෙන් නිර්මාණය වෙන කෙලෙස් පිළිබඳව ප්‍රකාශයක් තමයි අනු. අනු කියන මාර්ගී භාෂාව අලුතෙන් නිර්මාණය වෙන අනුභව. දැන් අනුභව කියන්නේ අලුතෙන් කනවා කියන්නේ. අනු බුද්ධිනා භව කියන්නේ අලුතෙන් ඇතුළට ගන්න අනුභව. එනිසා අනු කියන්නේ අලුතෙන් උපදින කෙලෙස් පිළිබඳව පස්සන. අනුපස්සනන්ති කාය අනුපස්සන, වේදනා අනුපස්සන, චිත්ත අනුපස්සන, ධම්ම අනුපස්සන. දැන් මේ මුල පළවෙනි එක කාය අනුපස්සන. කාය කියන්නේ සබ්බ කාය කියවහම ක්‍රියාකාරකම් 36ක් තියෙනවා. චක්කු කාය, රූප කාය, චක්කු විඥාන කාය, මේව ඒ වගේ සෝත කාය, ශබ්ද කාය, ගාන කාය, ජීව කාය, මනෝ කාය, ධම්ම කාය, මෙහෙම අර චක්කු සූත්‍රයේ තියෙනවා. ඒක කාය 36. සබ්බ කාය. දැන් සතරපට්ඨානෙ තියෙන සබ්බ කාය පට්ඨාන වේ. සබ්බ කාය කියවහම මේ ක්‍රියාකාරකම් 36. මේ ක්‍රියාකාරකම් 36ම අපි වැරදියට කළොත්, ඒ කියන්නේ ප්‍රිය දෙයට ඇලෙන ආකාරයට, අප්‍රිය දෙයට ගැටෙන ආකාරයට, ප්‍රිය අප්‍රිය අතර අදුක්කම සුඛ වේ මුලා වෙන මනින ආකාරයට කළොත් ඒ ක්‍රියාකාරකම් කාය එවැනි නම් වේගයක්, වේදනාවක්, ශක්තියක්, ජවයක් උපදලා. ඒක වැරදි ශක්තියක්. ඒක භව උත්පාදනය කරන සමුදය උත්පාදනය කරන සම්බන්ධයක් උත්පාදනය කරන ශක්තිය. ඒ ශක්තිය තමයි මේ පැවැත්ම, එහෙම නැත්නම් මේ ගමන, මේ භ්‍රමණය, මේ දිය ගමන යන්නට හේතුව. එතකොට මේ අනුපස්සන හතරෙන්ම කරන්නේ මේ ක්‍රියාවේ වේගය දැන හඳුනාගෙන ඒ ක්‍රියාවේ වේගය ප්‍රහාණය කරන්න අලුතෙන් උපදින වේගය. අනුපස්සන. කාය අනුපස්සන. ඒ ක්‍රියාව නිසා උපදින වේගය, ඒ ක්‍රියාව දැකලා දැන් උතන කය අනුව බැලීමක් නෙමෙයි තියෙන්නේ, ක්‍රියාවක්. දැන් ඇහෙන් බලන රූපය නිසා අපේ චක්කු විඥානයක් උපදිනා නම් අනිත් ක්‍රියාවක්. විඥාන ශක්තියක් උපදිනා. ඒ නිසා මේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන වේගයන් 6ක් උපදිනවා. මේ වේගයන් 6ම වැරදි විදිහට ඉපදුනොත්, ඒ කියන්නේ රාගයෙන් ප්‍රිය දෙයට ඇලිලා, ද්වේෂයෙන් අප්‍රිය දෙයට ගැටිලා, ක්‍රියාතරමුලා වෙලා යම් වේගයක් ඉපදුනා නම් අන්නේ වේගය අලුතෙන් උපදින අවස්ථාව බලලා, ඒ අලුතෙන් උපදින අවස්ථාවේදී ඒ වේගය පාලනය කරගෙන, ප්‍රහාණය කරගෙන, ශික්ෂණය කරගෙන, සංවරය කරගෙන ඒක නවත්තන්න. ඒ වේගය සම්පූර්ණ කාය අනුපස්සන. අනුපස්සන පස්සනවා කියන්නේ ප්‍රහාණය කරන පජාති පහනාති පස්සන. එතකොට අපි හිතේ අලුතෙන් මේ සබ්බකාය කියන මේ ක්‍රියාකාරකම් 36න් එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ ඊට වැඩි ගණනක් හෝ ඇතුළත අලුතෙන් උපදිනවා යම් වේගයක්. ඒ වේගය උපදින මොහොත දැකලා, ඒ ක්‍රියාව දැකලා, ඒ ක්‍රියාව අපි පාලනය කරගෙන, සංවර කරගෙන, ශික්ෂණය කරගෙන, ඒ ක්‍රියාවෙන් උපදින වැරදි ශක්තිය ප්‍රහාණය කිරීම තමයි
පළමු කොටම කායේ කාය අනුපස්සන. ඒකෝට මේ වේගය පාලනය කරගෙන මේක තමයි දැන් කායේ කාය අනුපස්සී විහෙරති කියන එකේ තියෙනවා සබ්බකාය පටිසංවේදී අසසිසාමීති සික්ඛති පස්සසිසාමීති සික්ඛති කියලා දෙකක්. ඊට පස්සේ දීගම් ආසනන්තෝ රසම් ආසනන්තෝ අසසිසාමීති පස්සසිසාමීති සික්ඛති කියලා තියෙනවා. දැන් මේ ක්‍රියාවේ වේගය දෙපැත්තකට බලන්න ඕනේ. ඔන්නෝක තමයි දැන් ඉගෙන ගන්න ඕන එක. මේක යහපත් ක්‍රියාවක් වෙන්න පුළුවන්. මේක නිවෙන මෙත්තානුසතිය එහෙම නැත්නම් මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා පීඩන ඒ ආශ්‍රය කිරීමෙන් නිවන වේගේ නිවනයි කියනවා. වේගය වැඩි කරනවා නම් ඒකත් අපි තේරුම් අරගෙන ඒක අයින් කරන්න ඕන. වේගය නිවෙන දෙයක් කරනවා නම් ඒ ක්‍රියාව බහුල ලෙස වාර්තා කරන්න පුළුවන්. ඒ නිසා මෙතන තියෙනවා දෙපැත්ත දුරතාවය. ආශ්‍රය කිරීම දා බැහැ කිරීම. ඒක තමයි ආනපාන කිව්වේ. ඒක තමයි අර අසසික්කති පස්සසික්කති කියලා කිව්වේ. ඒකවල මේ කාය කායනුපස්සනාව දෙපැත්තකටම බලන්න ඕන. දැන් දීගම්වා අසසන්තෝ අසසිසාමීති සික්කති දීගම්වා පස්සසන්තෝ පස්සසිසාමීති සික්කති. ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කරන්න ඕන. ආශ්‍රය කළ යුතු දේ ආශ්‍රය කරන්න ඕන. දෙකෙන්ම වෙන්නේ වේගය සංසිඳීම අලුතෙන් වේගයක් උපදීම පාලනය කරලා නැවැත්වීම. ඉතින් ඒක නිසා මේ සතර සතිපට්ඨානෙම වෙන්නේ දෙකක් බලන්න. යා කළ යුතු දේ කිරීම නොකළ යුතු දේ අත්හැරීමක් කියන දෙකම උතන තියෙන්න ඕනේ කියනවා. ඒ දුරතාවයේ එතකොට මේ සතරාතිපට්ඨානය වඩන්න දුතාංශකයේ තේරුම් ගන්න ඕනේ අසසිසාමීති සික්ඛති පස්සසිසාමීති සික්ඛති තේරුම් ගන්න ඕනේ හේතුඵල ධර්මයේ දැනගන්න ඕනේ සතියේ පීඨා කටයුතු කරන්න ඕනේ අපේ හිතට එන අරමුණ දැන හඳුනා ගන්න ඕනේ ඒ අරමුණ භාවිතා කළ යුතු එකක්ද බහැර කළ යුතු එකක්ද කියලා තීරණයක් ගන්න ඕනේ. ඒ අනුව අපිට පුළුවන්කම තියෙනවා ඒ බහැර කළ යුතු නරක අරමුණු බහැර කිරීමෙනුත් පාලන අභාවිතා කළ යුතු හොඳ අරමුණු භාවිතා කිරීමෙනුත් කියන දෙකෙන්ම මේ කාය කායනුපස්සනාව සිද්ධ වෙනවා. කාය කායනුපස්සනාව සිද්ධ වෙනවා නම් දෙවෙනි වරට අර වේදනාව ක්‍රියාවේ වේගයෙන් දැන් අපි ප්‍රහාණය කරන්නේ ක්‍රියාවේ වේගය තමයි වේදනාවට. ඒක වෙනම එකක් නෙමෙයි. අර චක්කුංජ පටිච්ච සමුප්පේතේ උප්පජ්ජති චක්කු විඥාන තින්නම් සම්පති පස්සෝ සම්පස්සජා වේදනා. වේදනාව කුදුලින් මොකද? අර ක්‍රියාවේ වේගය ජනිත වෙනවා. ඒක ක්‍රියාවේ වේගයේ ජනිත වීම නැවැත්වීම තමයි කායේ කායනුපස්සනාව. ක්‍රියාවේ වේගය නැවැත්තුවාම අර වේදනාවේ වේගය ප්‍රහාණය කරනවා. ඒක වේදනාවේ වේගය ප්‍රහාණය කළාම හරිද? වේදනාවේ වේගය ප්‍රහාණය කරගමන්න ඊට පස්සේ චිත්තානුපස්සනාව පැවතුනාම ධම්මානුපස්සනාවේ පිළිතුරනවා. ඒ නිසා සතර සතිපට්ඨානයේ පළවෙනි එක කායකානුපස්සනාව 90ක් වැදගත්. ඒතකොට කායකානුපස්සනාව කරනකොට වේදනානුපස්සනාව වැඩෙනවා. දැන් වේදනානුපස්සනාව කියලා තියෙන්නේ බොහොම සුළු කාරණා. ඒ වගේම චිත්තානුපස්සනාව ඒ අනුව සිත සංසිඳනවා. ඒ අනුව අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා හේතුඵල ධර්මයේ වහා ගලපා බලා නිරෝධානුපස්සී විහෙරති අනිත්‍යානුපස්සී විහෙරති පටිච්චසමුප්පාදානුපස්සී විහෙරති ඒ රතරපට්ටානි ඒව සිද්ධ වෙනවා. පළවෙනි එක කරන්න ඕනේ දෙවෙනි එක තුන්වෙනි එක අවබෝධ කරගන්න ඕනේ දැනගන්න ඕනේ ඒවා දැනීමක් පමණයි. හතරවෙනි එක සම්පූර්ණ මුද්‍රා ගැනීමට ධම්මානුපස්සනාව අර නිබ්බිදා නුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිච්චසමුප්පාදානුපස්සී ඒක තමයි මේ සතරාතිපට්ඨානය කියන්නේ මේ
ක්‍රියාවේ වේගය තමයි මේ ඔක්කොටම හේතුව. ඒ ක්‍රියාවේ වේගය පාලනය කරන්න පුළුවන් නම් අපිට අපේ වැරදි ක්‍රියාවේ වේගය පාලනය කරන්න අර නිවෙන ක්‍රියාව අපි දිගටම කරගෙන යනවා. ඒ දෙකම කළොත් දැනගෙන තේරුම් අරගෙන හේතුඵල ධර්මයේ බහාගල් බාගල හරියට හරි. ඔය දෙකම කරන්න යන්න බෑ. ඒකාවේ තියෙන දෙකම කරන්න. එකක් විතරක් නම් කරලා හරියන්නේ. කියන්නේ අර දීගම්ම අසසන්තෝ අසසාමීති සික්කති පජානාති රක්ෂම්ම අසසන්තෝ අසසීසාමීති පජානාති ඒ වගේම දීගම්ම පසසන්තෝ පසසීසාමීති සික්කති පජානාති රක්ෂම්ම පසසන්තෝ පසසීසාමීති සික්කති පජානාති පජානාති කියන්නේ හරියටම දැනගෙනම කරන්න ඕන වැඩ. තේරුම් අරගෙනම දැකලම කරන්න ඕන වැඩ. ඒකයි පජානාති. දැන් මෙතන ඔය සතරාතිපට්ඨානේ පියවර තියෙන 7ක්. පළවෙනි එක පජානාති. දෙවෙනි පියවර සික්කති. තුන්වෙනි පියවර විහෙරති. හතරවෙනි පියවර විහරස්මිති. ඊට පස්සේ පස්වෙනි පියවර පච්චවේක්කති. හයවෙනි පියවර සම්මත. සම්පජානකාරී හොති. දැන් සම් ප්‍රජනනීය වෙනවා දැකලා ඒ පස්ස අස්ස පස්ස දෙනවා. දැන් ඔය පියවර 7ක් ඔය හතරාතිපට්ඨාන තියෙනවා. අවසාන එක තමයි ඔය පියවර 7 සම්පූර්ණ වුණාම අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදී. එයන්න කිසිම දෙයක් මේ පැවැත්ම තුළ තියෙන නිශ්චිත නැති බව තේරුම අනිත්‍යානුපස්සී විහෙරති නිරෝධානුපස්සී විහෙරති විරාගානුපස්සී විහෙරති පටිච්චසමුප්පාදානුපස්සී විහෙරති දැන් ගන්නවා. ඒවා අවු පජාන. ඒවා නැතිකට පස්සේ ඊගාවට අර මේ අනිශ්චිතෝච විහෙරති නැති කිංචි ලෝකේ උපාදී. මේ ලෝකයේ තුල පැවැත්ම තුල ඔය අහිංකරනාදීන් දිවේකයන් භාවිතා කරන ලෝකයේ තුල කැමැතිසේ දිස්සේ මනාපදී උපාදානය කරගෙන අපේ කැමැත්තට අනුව පවත්වන්නට නවත්තන්නට පුළුවන් කිසිම දෙයක් අපිට උපාදානය කරගන්න බෑ. ඒක තමයි අවසාන වශයෙන් ධර්ම. දැන් ඔය සතරාතිපට්ඨාන සූත්‍රයේ 21 වරක් තියෙනවා අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදී. දැන් ඔය වචන ටික තමයි අවසාන වශයෙන් ඉතුරු වෙන්නේ. ඔය ටික තමයි තේරුම් ගන්න ඕනේ. ඔය ටිකට අනුව තමයි මේක කරන්නේ. ඉතින් සතරාතිපට්ඨානය කියන එක ඉස්සෙල්ලා මොකක්ද කියලා දැනගන්න. ඊට පස්සේ කරන්නේ මොකටද? ඒක තමයි වැදගත්ම. තමන්ගේ හිතේ අරමුණු වන වැරදි අරමුණු අත්හරින්න හිතේ අරමුණු වන යහපත් නිවෙන අරමුණු භාවිත කරන්න. ඊගාවට තමයි මේක සතරාතිපට්ඨානේ ආරම්භ කරන්නේ. ඒකනිලා ප්‍රශ්න සියල්ලම තේරුම් අරගත්තොත් තමයි සතරාතිපට්ඨානේ හරියටම වඩන්න පුළුවන්. දැන් එක ප්‍රශ්නයක් විතරක් අහන්න හරියන්නේ. සතරාතිපට්ඨාන කියන්නේ මොකක්ද? මේක වඩන්නේ මේක වැඩිමෙන් ලැබෙන ඵල විපාක මොනවද? ඊට පස්සේ සතරාතිපට්ඨානේ වඩන මාර්ගයේ ක්‍රමිකයි.
මහාවීර ජෛනතුමා කිව්වා සියල්ල සිද්ධ වෙන්නේ කර්මය. කර්මය තමයි එකම හේතුව. මේ කර්මය නිසා දැන් අපේ මේ බුද්ධාගම්කාරයෝ මේ ලංකාවේ ඔක්කොම කර්මයෙන් සිද්ධ වෙනවා කියන තමයි හිතන්නේ. අතවලින්ම මේ ජෛන ආගම මේ බුද්ධාගම කියලා නම තිබුණාට ඔක්කොම ජෛන ආගම මේ තියෙන්නේ. ඔක්කොම අනේ කර්මයේ කියන්නේ නම් බුදුහාමුදුරුවෝ නම් කිව්වේ නෑ කොහේවත් කර්මයේ එක හේතුවක් විතරයි. බුද්ධ ධර්මයේ මොකද්ද? හේතුඵල. යම් හේතුවක් තියෙනවා. ඒක කර්මයක් වෙන්නත් පුළුවන්. ඒක ප්‍රතිකර්මයක් වෙන්නත්. මොකද ප්‍රතිකර්මය කියන්නේ? ඒකට විරුද්ධව කරන දෙයක් වෙන්න පුළුවන්. දැන් ප්‍රතිකර්ම නැහැ ජෛන ආගම. උපක්‍රම නැහැ, උපකර්ම. සම්‍යක් ප්‍රයෝග නැහැ. ඉතින් ඒක නිසා කර්මයෙන් වහල් වෙලා කටයුතු කරන කර්මයේ පමණක් එකම හේතුවක වෙලා තීරණය කරගත්ත ආගමක් තමයි ජෛන ආගම. ජෛන ආගමේ තියෙන 90%ක් අද බුද්ධ ආගමේ තියෙනවා. අතවලින්ම වැඳුම් පිටුම් යදුම් පැතුම් කර්ම විග්‍රහය ඔක්කොම බුදුහාමුදුරුවෝ එහෙම කිව්වා. දැන් අර කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිකරණ කම්ම කරිසාමීති කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. මේක කිව්වා කියලා ඊට පස්සේ කිව්වා කර්මයේ එකම හේතුව නොවේ. කර්මය ඊගාවට කිව්වා ඕනෑම කර්මයක් ප්‍රතිකර්මයකින් ඉවත් කරන්න වෙනස් කරන්න පුළුවන්. දැන් අපේ ඉතේ තරහක් තියෙනවා. මේ තරහ වෙන්නේ කර්මය. තරහින් කරන ක්‍රියාකාරකම තමයි කම්. මේ තරහින් කරන ක්‍රියාකාරකම අපිට ප්‍රතිකර්මයකින් අයින් කරන්න පුළුවන්. මොකද්ද? මෛත්‍රී. රාගයෙන් කරන චන්ද්‍ර රාගයෙන් කරන දේ කම්. ඒක වෙනස් කරන්න පුළුවන්. මොකද? අසුභානි. බුද්ධ ධර්මයේ කියන්නේ මේ හැම දෙයකටම ප්‍රතිකර්මයක් තියෙනවා. උපක්‍රමයක් තියෙනවා. උපක්‍රම කියන්නේ නාස්තික වචන, උපකර්ම කියන්නේ මාර්ගදීපාද. ඒ වගේම හැම දෙයකටම සම්මාපයෝගයක් තියෙනවා. සම්මා ප්‍රයෝගය කියන්නේ සංස්කෘත වචනයක්. සම්වලින් මිදි නිදාසුන ප්‍රයෝගයක් ක්‍රියාකාරකමක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාවේ කොතනකවත් බුදුහාමුදුරුවෝ කියලා නැහැ. කර්මයෙන් වහල් වෙන කර්මයේ එකම හේතුව කර්මයෙන් ඔක්කොම සිද්ධ වෙනවා නම් කවුරුහරි ඒ කර්මයේ ක්‍රියාත්මක කරන කෙනෙකුත් ඉන්නවා. ඒක ආත්මභාවයකට යනවා. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාවේ දේශනා කරපු දේ කර්මයෙන් සියල්ල සිද්ධ වේ කියන එකක් නෙමෙයි. හැබැයි හේතුවක් තියෙනවා. හේතුවක් තියෙනවා නම් ඵලයක් තියෙනවා. ඒ නිසා බුද්ධ දේශනාව ඊට වඩා හුඟක් ගැඹුරුයි. හැබැයි හේතුඵල ධර්මයට අයිති නොවන කිසිම දෙයක් මේ පැවැත්ම තුළ නැහැ. නමුත් කර්මයට අයිති නොවන දේවල් කොහොම තියෙන්නේ? කර්මයෙන් විද්‍යා කරන්න බැරි දේවල් මේ පැවැත්ම තුළ ඕන තරම් තියෙනවා. නමුත් හේතුඵල ධර්මයට අදාළව ඒවා ඔක්කොම විග්‍රහ කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා බුදුහාමුදුරන්ගේ ධර්මයේ හේතුඵල ධර්මයක් කියවෙන පටිච්චසමුප්පාද ධර්මයක් විශේෂ කර්මවාදයක් හෝ කර්ම න්‍යාය නිසා කරන දෙයක් පමණක්ම නෙමෙයි. හැබැයි බුදුහාමුදුරුවෝ කර්ම විග්‍රහ කළා. දැන් මේ මහා කම්බිකම් සූත්‍රයේ, චූල කම්බිකම් සූත්‍රයේ කම්ම ගැන බුදුහාමුදුරුවෝ විග්‍රහ කළා. බුදුහාමුදුරුවෝ කිව්වා මේ කර්මයේ ඕන කෙනෙකුට වෙනස් කරගන්න. කම්ම අන්ත කරන්න. කම්මක්කය කරන්න. රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය කරලා කම්මක්කය වෙනවා. කම්ම අන්ත වෙනවා. ඒක දැන් ඒක මිනිහගේ හිතෙන් කරන්න පුළුවන්. මනසෙන් ඔක්කොම කරන්න පුළුවන්. දැන් තරහකින් මනකට මෛත්‍රී කරන්නේ මනසෙන්. චන්ද්‍රාගයෙන් ප්‍රිය දෙයකට ඇලෙන්නේ හිතෙන්. චන්ද්‍රාගයට විරුද්ධ වූ අසුභානුසතිය වඩන නිකම්ම වෙලා උපේක්ෂාන්ත කටි කරගන්නේ සිතෙන්. රාග ද්වේෂ මොහොලින් කරන දේවල් ඊට වෙනස් දේවල් තියෙනවා. දැන් දිට්ඨි ප්‍රපංචලයි. දැන් රාගය ද්වේෂය මොහය නිසා මත් වෙනවා. ඊට පස්සේ මාන දිට්ඨි අවිද්‍යාව නිසා ප්‍රපංචලයි. එතකොට ඒ කම්ම කියන ඒවා ඊට වඩා ටිකක් වෙනස්. දැන් මාන දිට්ඨි අවිද්‍යාව කියන තුන ප්‍රපංච ධර්ම, රාග ද්වේෂ මොහ කියන තුන කම්ම කියන කොටස. ඉතින් ඒක නිසා මේ ඔක්කොම බුද්ධ දේශනාවේ හේතුඵල ධර්මයට අදාළයි. නමුත් ජෛනාගමේ තිබිච්ච දේවල් දැන් ඔය
මේ කවුද ජෛන ධර්මයේ විග්‍රහ කරලා තියෙනවා. මේ කර්මය තමයි එකම හේතුව. එකම හේතුව. නමුත් ඔය බුද්ධ දේශනාවේ කර්මය කිසිදේ බුදුහාමුදුරුවෝ කොතනවත් එකම හේතුව කියන එක හේතුවක්. එක හේතුවක්. පන්සිල් වල වුණත් ජෛනාගමේ කොටස් කීපයක් තියෙනවා. ඔව්. දැන් පන්සිල් ජෛනාගමේ පන්සිල් බුද්ධාගමේ පන්සිල් දෙක. හැබැයි දෙකේම පන්සිල් තියෙනවා. එක වචනෙ වෙනවා. වචන තියෙනවා. දැන් ඒ වගේම ජෛනාගමේ යැදීම, වැඳීම, පිළීම, පැතීම අනිවාර්යයි බලවත්. මොකද බාහිර බලවේගයකටයි බල පාරේ. නමුත් බුද්ධ දේශනාවේ මේ බාහිර බලවේගයක් නෙමෙයි තමන්ගේම හිත, තමන්ගේම විඥානය, තමන්ගේම මනස පාච්චි. බාහිර බලවේගයක් කිව්වේ ඒකේ ඊශ්වරවාදයද නෑ. ඔව් ඊශ්වරවාදයේ කිට්ටු නමුත් ඊශ්වරවාදයේ නෙමෙයි ජෛනාගමේ යම් කර්මවාදයේ කර්මය කරන්නේ කියනවා. යම් ආකාරයක කර්මය මෙහෙවන්නේ නෑ. නමුත් බුද්ධ දාර්ශනිකයන්ගේ බුදුහාමුදුරුවෝගේ කවුරුත් මෙහෙවන්නේ නෑ. දැන් මාර්යයෙන් මෙහෙවන්නේ නෑ. මාර්යයෙන් නියම්දයි. මාර්යයෙන් බුද්ධ රූපයක් නෙවෙයි නෑ. මාර්යය කිසිම බුද්ධ සංකල්පයක් හෝ රූපයක් නෙමෙයි. නමුත් අද මාර්යය කියන එක ජෛනාගමේ තියෙන අර බුද්ධ සංකල්පයටයි ලේඛනේ තණ්හාරතියක නැතිවයි කියලා හඳුන්වන්නේ කියන්නේ. යම බඩ කියන්නේ බලන්නකො තමයි ආම්දුරු කියනවා තණ්හාරතියට රංගා කියන්නේ ගෑනුනේ කැන්නේ නැතුව පුළුවන්. ඒක හඳුන්වන්නේ මෙහෙමනේ. දැන් මේ වගේ රූප සටහන සාමාන්‍ය ජනතාවට පැහැදිලි කිරීමට ඒ සාහිත්‍යික සාහනය කලාශිල්පවල පිටුසිතුම් බවට පත් කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය කලාශිල්ප සාහිත්‍යකාරයට වෙන ක්‍රමයක් නෑ කියන්නේ. වෙන මාත්‍යක් නෑ කියන්නේ. මෙහෙමයි. බුදු දහමේ අවබෝධ නොවුණු සමහර අයට දැන් මේ තණ්හා රතිය රාගය කියන සංකල්ප තුන පැහැදිලි කිරීමට රූප සටහනක් දුන්නා. ඔව්. කාන්තාව. ඔව්. ඇත්තටම කාන්තාව කියන හැටියට මේ ආරම්භණයන් බොහෝ විට ඇති වෙන සංකල්ප. නමුත් දැන් මෙහෙමයි උනේ. දැන් ඕක අවුරුදු 3ේදී 4ේදී 5ේදී 3 පන්තියේදී 4 ඉගෙන ගන්නවා. නාවි වෙලා වයසේ ගිහිල්ලා හොඳට පරිණත වුණාම තාම ආම්දුරු කියන්නේ මොකද? තාමත් ඒක කියන. තාම ඒක වෙනස් කරන්න බැහැ. ඒකට හේතුව මොකද? ඒකට හේතුව මේ හේතුඵල ධර්මයේ නොදැනීම. මේ පටිච්චසමුප්පාද ධර්මයේ තේරුම් ගැනීම. දැන් අද වුණත් ඔය බෞද්ධ සාහිත්‍යයේ තියෙන වැරදි මනෝ ලෝකේ සංකල්පනා අර 3 4 5 6 පන්ති වලදී උගන්වපු දේවල් අද ගුරුවරු කොච්චර පරිණත වුණත් ඔයමයි උගන්වන්නේ. ඉතින් ඒක මේ වයසට ගියයි කියලා ඉසගෙත් පැන්නේ කියලා ඔබ වෙනස් කරන්න කැමතියි. මොකද බෞද්ධ දර්ශනයේ එකක් බෞද්ධ දර්ශනයේ නැති වෙන්නේ ඔය සාහිත්‍ය නිසා. බෞද්ධ සාහිත්‍ය එකක්, ඉතිහාසය එකක්, සංස්කෘතිය එකක්, චරිතය එකක්, ධර්මයේ තවත් එකක්. ඉතින් බෞද්ධ ධර්මයේ උගන්වනවා මිසක හේතුඵල ධර්මයේ අර අනිත්‍යව උගන්වලා වැඩක්. මේ සමහර විට මේ ධර්මයේ ගෙන්නේ පුදාගත් ආදේශ කියන්නේ නේද? ආදේශයන් නිසා වෙන්නේ මොකද? විනාශය. ආගම විනාශයක්. ඔව් විනාශයක් වෙන්නේ කියන්නේ නිවන් දකින දුර්මත ඇතිවීමක් වෙන්නේ. නිවන් දකින ධර්මයේ වහලා සම්මතය මතු කරලා සම්මතය හැබැයි කරලා සම්මතේ පරිපාලනය. ඒකෝර සම්මතේ පරිපාලනය නම් වෙන්නේ මොකද නිවන් දකින උතුම් ධර්මයේ යටවත් විලා විනාශවල අභාවයට. ඒකෝර මේ හැම සාහිත්‍යකාරයෙක්ම කරලා තියෙන්නේ බැලුවාම විනාශය. හොඳට පූජාවලිය වගේ පොත් කියලා රත්තරන් රත්නාවලිය උච්චාරණ අමාවතුර මේ කවුරුද වෙන මේ වගේ පොත් කියලා යම් සාහිත්‍යයක් නිර්මාණය කරා. හැබැයි ඒ සාහිත්‍ය නිර්මාණය කිරීම නිසා උනේ උතුම් පිළිසිදු ගැඹුරු ධර්මය තේරුම් ගන්න පුළුවන් මිනිහෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට ඉතුරු වෙන්නේ නැහැ. බුදුහාමුදුරනේ දැන් කුඩා කාලයේදී දැන් මේ වගේ මේක දුන්නාම දෙන එක වැරදිද? දැන් හේතුඵල ධර්මයේ උගන්වනවා නම් හරියටම හරි. හේතුව උගන්වන්න ඕනේ. දැන් දරුවට හේතුඵල ධර්මයේ උගන්වන්න බොහොම සරල ක්‍රම තියෙනවා. දැන් ඔයා හොරකමක් කළොත් ඔයාට මේකට ගෙවන්න වෙනවා. ඔයා පොල්ගෙඩි දැන් ළමයි පොල්ගෙඩියට මේ පොල්ගෙඩියට හොරකම් කරා නම් ඔයාට පොල්ගෙඩි ලක්ෂයක ගෙවන්න වෙනවා. එමනම් ඒ ළමයා හොරකම් කරයි.
ඔයා මේ විදිහට වැඩක් කරොත් මේ ඵලය යන්නේ. මේ හේතුඵල ධර්මය අර ඔය කියන අර දහම් පාඩම් පොතේ තියෙන ඔය බුද්ධාගම පොතවල තියෙන හේතුඵල ධර්මය නෙමෙයි මේ නිවන් දකින්න බුද්ධලා. ඔය ජෛනාගමේ හේතුඵල ධර්මයේ නම විතරයි තියෙන්නේ. ජෛනාගමේ ධර්මයක් ඔය බුද්ධාගම පොතවල ජෛනාගමේ හේතුඵල ධර්මයක් නැහැ. හේතුඵල ධර්මයක් නැහැ. ඒ නිසා අර කර්මවාදී තමයි හේතුඵල ධර්මයේ කියන නම දැම්මා. උගන්වන්නේ වෙන ඔය සර්වාස්තිකවාදී පාසල් ධම්මවල ඒව ආගම්සාර. ඒක බුද්ධ ධර්මයේ නෙමෙයි. ධර්මයේ තියෙන පංචකය කියලා නිදාගෙන. අන්න ඒකයි ධර්මයේ නෑ පංචකය. පංචකයේ කිසිම ධර්මයක්. මොනවාගේ කාලීන වශයෙන් දිගේ යුගවල උගත්කම් හා දැනුවත් විතරයි. ඔව් ඒකයි. දැන් අද කාලේ උත්සන්න වෙනස් වී දැන් අද කාලේ මේ වගේ දියුණු කාලයක් වුණාම මේවා ගැඹුරු ධර්මයක් තේරුම් ගන්න පුළුවන් මිනිස්සු විශාල වශයෙන් ඉන්නවා. ඒ මිනිස්සුන්ට මේ ධර්මයේ විවෘත කරලා දෙන්න. ඒ මිනිස්සුන්ට මේ ධර්මයේ තේරුම් ගන්න ආරම්භ. නැතුව සම්මතිය හැමදාම ඒ මේ අනිත්‍ය කරගාගෙන යනවා නම් ඒක තමයි වැඩ. ඒ සම්මතිය ආලයන්ගේ සංකල්පය කොහොමද යන්නේ? ඔව් මාර්ගයෙන් සංකල්පේ විතරක් නෙමෙයි. ඔය ඉන්ද්‍රි ප්‍රාතිහාර්ය පිළිබඳව ඒ වගේම තව අභිඥා පිළිබඳව ධ්‍යාන පිළිබඳව තියෙන වැරදි මත සංකල්ප ඔක්කොම අයින් කරන්න ඕන විදිහ කැහිලා තියෙනවා. ඒකනේ කිය පුබ්බේ අනන්‍යසුතේ ධම්මේ. දැන් බුදුහාමුදුරු බැරි වෙලාවක් මේ පුබ්බේ අනන්‍යසුතේ ධම්මේ කියන එක නොකියුවා නම් මිනිසුන්ට නිවනක් නැහැ. දැන් අද වෙන්නේ මොකද? පෙර නැසු ධර්මයක් දේශනා කරනකොට ඒ මිනිහව කොයි විදියෙන් හරි දාලා යටකල්ලා මෙල්ල කරලා නඩු දාලා අරව කරලා මේවා කරලා පත්‍රයට දීලා රේඩියෝ ගන්න දිලින ඔක්කොම යටපත් කරනවා. ඒක මේ ලෝකේ ස්වභාවය. ගාම්බුරට ඒක කරා. මටත් ඒක කරා. ඔක්කොම කරා. ඒකට ආනපාන නෑ ආන උතරයි තියෙන්නේ බාන උතරයි තියෙන්නේ ආන නෑ. දැන් අපි ඒකට අපිව තක්කන ඒ සිතුවිල්ලෙන් ඒ අයිකලාට දේශයේ සිතුවිල්ල ගියා ගමන් අපි තවත් සිතුවිල්ලකට පැනලා ඉවරයි. ඒ පැනලා යන්නේ ඉස්සෙල්ලා කල්පනා කරන්න ඕනේ. ඒක තමයි දැන් කල්පනා කරන්න ඕනේ මගේ හිතේ මේ නිච්ච වෙලා මේක තියෙන්නේ. මොකද මේ තරහ නිච්ච වෙලා. මේක අනිත්‍යයි. අනිසිතෝ දෙවියන්ති නැති කිංචි ලෝකේ උපාදී. මේ තරහ උපාදානය කරගන්න සුදුසු නෑ. ඒකෝර දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ තරහ කොහොමද දකිටි කාලා යට කරගන්න. හැබැයි මාත්‍රිය ගන්නේ නෑ. දැන් විරුද්ධකාරයට විරුද්ධව මෛත්‍රී කරන්න බෑ. මාන්නයක්. මානෙ තද. ඒකෝර මානෙ නිසා තමයි මෛත්‍රිය නොකරන්නේ. මානෙ මනින්නේ දැන් වැරදි. ඒකට මානෙ තියෙන තාක්කල් අර ආනපාන කරන්න බෑ. අර තරහ යටපත් කරගන්න තාක්කල් ඒක නරක බව දැකලා නමුත් මේ මෛත්‍රී කරන්න හිත දෙන්නේ නෑ මානෙ තියෙන. නමුත් අපි මානෙ නැයි වෙලා නිහතමානී ලෙස මේ තරහකාරයට අපේ හිතේ තරහක් ඇති වුණාම මෛත්‍රී කරන්න ඕනේ. ඒක තමයි අමාරු. ඒක තමයි කරන්න බෑ. ඒක නොකළොත් බැරි. හැම සිතුවිල්ලක්ම පංචස්කන්ධයක්ද. ඒක අපි ප්‍රහාණය කරන්න ඕනේ පංච උපාදානස්කන්ධයද. ඔව්. කොහොම හොඳ ප්‍රශ්නයක් ඇහුවා. හැම සිතුවිල්ලක්ම පංචස්කන්ධයක්ද පංච උපාදානස්කන්ධයක්ද. හැම සිතුවිල්ලක්ම කිසිසේත්ම පංචස්කන්ධ උපාදානයක් වෙන්නේ නැහැ. කිසිම ක්‍රියාසිතක් පංචස්කන්ධේ උපාදානය කරගන්නේ නැහැ. කිසිම අව්‍යාකෘත සිතක් පංචස්කන්ධේ උපාදානය කරගන්නේ නැහැ. හැබැයි ක්‍රියාසිත කියන පංචස්කන්ධය පරිහරණය කරනවා වෙන්න පුළුවනි. පංචස්කන්ධය යම් භාවිතයකට ගන්නවා වෙන්න පුළුවන්. හැබැයි උපාදානයක් කරගන්නේ නැහැ. එහෙමනම්
මේ පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි දෙක ඒ වගේම ක්‍රියාසිතයි සංකාරසිතයි දෙක ඒ වගේම යම් උපාදානය කරගන්නවා නම් මේ පංචස්කන්ධය එතෙන්දී මේ ඇහැ කන නාසය දිවකය මන කියන හය ආයතන හයක් බවට පත් වෙනවා. එතකොට ආයතන හයක් බවට පත් වුණොත් නම් යමක් එකතු කරගන්න, අල්ලගන්න, අයිති කරගන්න, උඩ දාගන්න, බදාගන්න, උපාදානය කරගන්න කරන සංකාරය ක්‍රියාත්මක වෙනමයි. ඒක අபிසංකාරයක් වුණොත් පුඤ්ඤාපි සංකාර, අපුඤ්ඤාපි සංකාර, අනිඤ්ඤාපි සංකාර වගේ අபிසංකාරයක් වුණොත් ඒක නියතවටම කෙලෙස් සිතකේ කාය විපාක දෙන දෙයක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා දැන් මේ හැම කෙනෙක්ම කරන කියන හිතන සෑම සිතුවිල්ලක්ම තේරුම් ගන්න ඕනේ. මේක හොඳ යහපත් භාවිතා කළ යුතු කරණීය ධර්ම කියනකොට වැටෙන සිතුවිල්ලක්ද එහෙම නැත්නම් නරක අයහපත් අකරණීය ධර්ම කියන කොටසට වැටෙන සිතුවිල්ල. එහෙම අකරණීය ධර්ම කොටසට වැටෙනවා නම් මේක මේ සංසාරේ දික් වෙන්නට හේතුවක් වන සමුදය බිහිවන සංකාරයක් වන උපාදානය කරගන්නා පංචස්කන්ධයම උපාදානය කරගන්නා සිතුවිල්ල ක්‍රියාවක් කතාවක් සිතුවිල්ලක් වෙනවා. ඒ නිසා දැන් මිනිහෙකුගේ මනසට අරමුණු වන අරමුණු හයක් තියෙනවා. රූපාරම්මණය ඇහැට, ශබ්දාරම්මණය කනට, ගන්ධාරම්මණය නාසයට, රසාරම්මණය දිවට, පොට්ටබ්බාරම්මණය කයට, ධම්මාරම්මණය මනසට. අරමුණු හයයි. මේ අරමුණු හයම දෙකකට බෙදලා බලන්නට පුරුදු වෙනවා. සතරාදිපට්ඨානෙ කියන්නේ මේක තමයි මුල. ඒකෝට දෙකකට බෙදලා බලන්න ඕන. මේක තමයි දොදා අනුසතිය කියන්නේ. දුවිදේන මදාම කියපු දොදා අනුසතිය කියපු වේදාවිකට සූත්‍රයේ විචාර කරපු දෙකක්. මේක භාවිතා කළ යුතු එකක්ද භාවිතා නොකළ යුතු එකක්ද? සතෝ ආසසති සතෝව පස්සසති. ඒ නිසා මේ කෙනෙකුගේ හිතට එන අරමුණු එක පාට ප්‍රිය බවට ඇලුනොත් ඒක නිසා චන්ද්‍රාගයක් උපදින්න පුළුවන්. හැබැයි ප්‍රිය බවට ඇලුනේක ක්‍රියාත්මක කරන්න ඕනි කෙනෙක් කැමතියි. ඒ කැමති වුණාට තමන්ගේ හිතට කොච්චර ප්‍රිය වුණත් ඒ ප්‍රිය බව දිගේ රෝධ ගැහුවොත් රවුම් ගැහුවොත් ඒ අනුව සමුදේ බිහි වෙනවා නම් පටිච්ච වෙනවා නම් සංකාරයක් කරනවා නම් ආයතන හය ක්‍රියාත්මක වුණොත් එතෙන්දි සංසාරේ දික් වෙන කර්ම බීජයක් සකස් වෙනවා. ඒ නිසා අර ජනිත වෙනවා යම් වේදනාවක්. ඒ වේදනාව ජනිත වීම නිසා රාගාංශය, පටිඝාංශය, අවිද්‍යාංශය තුනම උපත ලබනවා. ඉතින් ඒක නිසා මේ සිතට අරමුණු වන සිතිවිලි අරමුණු වෙච්චා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒක දිගේ අපි චිත්ත වීති දිගේ රවුම් ගැහුවොත්, රෝධ ගැහුවොත් අන්න ඒක වැරදි සිතිවිල්ලක්. ඒ වගේම දැන් මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා වගේ දේක් ආවොත් යහපත් චේතනාවක් ඇතුව, පිළිසුදුක් ඇතුව විතරාගී, විතලේසී, විතමෝහි, අලෝභ, අදේශ, අමෝහ, මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා මේවා යහපත් දේවල්. මේවා නිතරම භාවිතා කරන්න ආශේවිතයි, භාවිතයි, බහුලීකරයි. බහුල වශයෙන් ඒවා භාවිතා කරන්න වෙනවා. මොකද ඒකෙන් නිවෙනවා. ඒකෙන් නිදහස් වෙනවා. ඒකෙන් මිදෙනවා. ඒකෙන් විමුක්තියටපත් වෙනවා. ඒ වගේම අර භාවිතා නොකළ යුතු අකරණීය සිතුවිලි, අරමුණු, කතා, ක්‍රියා, සිතුවිලි ඔක්කොම භාවිතා කිරීමෙන් රත් වෙනවා, මත් වෙනවා, ගිනි ගන්නවා. ඒවා අයින් කරන්න. ඒ රත් වෙන, මත් වෙන, ගිනි ගන්න සියලුම අර වේගයක් ජනිත වෙන, ක්‍රියාවේ වේගයක් ජනිත වෙන සියලුම අරමුණු තෝරලා බේරලා අයින් කරන්න ඕන. ඒ වගේම ක්‍රියාවේ වේගය නිවන, මිදෙන, නිදාසන, සමතේටපත් වෙන අරමුණු භාවිතා කරන්න ඕන.
ඒක තමයි ආනපාන. ඒක තමයි සේවිතබ්බා අසේවිතබ්බා. ඒක තමයි කරණීය ආකරණීය කියන්නේ. ඒක තමයි ඔය ආනපාන අස්සබස්ස කියලා කිව්වේ. ඉතින් ඒක නිසා මේ ඇහැකරනාදී දිවකයි මන කියන හය පාවිච්චි නොකර කාටවත් බුදුහාමුදුරන්ට තරහ දුන්නාන්සේවත් වෙන පුතක් යන ලෝකයකට කාටවත් කිසිම කෙනෙකුට මේ ඇහැකරනාදී දිවකයි මන පාවිච්චි කිරීමෙන් තොරව ජීවත් වෙන්න බෑ. ඒකට මේ වරද මේ ඇහැට අරමුණු වන රූපේ ප්‍රියයි කියලා ඇලෙනවා මත් වෙලා. කනට අරමුණු වන ශබ්දයට ප්‍රියයි කියලා ඇලෙනවා. මේ ප්‍රිය දේවල් වලට ඇහැට කනට නාසයට දිවට කයට මනට හයටම අරමුණු වන ප්‍රිය දේවල් වලට ඇලෙනවා, අප්‍රිය දේවල් වලට ගැටෙනවා. ප්‍රිය අප්‍රිය දෙක අතර අදුක්කම අසුක විශේෂ මනල මුලා වෙනවා. මේ තුනම වැරදි. ප්‍රිය දේට ඇලීමක් වැරදි, අප්‍රිය දේට ගැටීමක් වැරදි, ප්‍රිය අප්‍රිය අතර මුලා වීම මැනීමත් වැරදි. ඒ තුනම සංකාර, ඒ තුනම අත්තරිය දේවල්. හැබැයි මේ ප්‍රිය අප්‍රිය අතර උපේක්ඛාසිතකින් ක්‍රියා කරන්නට පුළුවන් නම් එන්නේ එක බොහොම යහපත් ඒක ක්‍රියාවක් විතරයි. ඒක සංකාරයක් නෑ. ඒක පංචස්කන්ධය පරිහරණය කරනවා. හැබැයි පංචස්කන්ධය උපාදානය කරගන්නේ නෑ. දැන් බුදුහාමුදුරන්ට හොඳ කොසල් රජුගේ හොඳ රාජභෝජනයක් පිළිගන්නවා. රාජභෝජනයක් පිළිගන්න බුදුහාමුදුරුවෝ බොහොම කැමැත්තෙන් ඒක පිළිඅරගෙන වැළඳුවා. හැබැයි ඒ රාජභෝජනය නැවත නැවතත් වැළඳීමේ, නැවත නැවතත් ලබා ගැනීමේ, නැවත නැවතත් ඒකම කන්නු මේ වළඳන්න ඕන කියන නිත්‍යයේ සුඛයේ අත්‍යදේ ගැන කල්පනා කරේ නෑ. ඒ ගැන නවුම් දෙන්නේ නෑ, රෝග දෙන්නේ නෑ. ඒ දානි ඒ වැළඳු මොහොතේ පමණක් යම් ඒ බාහිර කරලා පරිහරණය කරලා එතනින් අවසන් කරනවා. ඒ නිසා දැන් පුතග්ජන මුද්දයෝ කරන්නේ ඒක නෙමෙයි. දැන් මුද Tamanට රස කෑමක් අහු වුණා නම් කන්න ඒක නැවත ඒ රස භෝජනය වැළඳීමේ අවශ්‍යතාවක්, ආශාවක්, කැමැත්තක් දිගටම පවත්වාගෙන ඒක හොයා අඹා ගිහිල්ලා ඒ ආහාරය හොයා කැමැත්තෙන් කරනවා. ඇහෙන් ආහාර හොයනවා, කනින් ආහාර හොයනවා, නාසයෙන් දිවකයෙන් මනින් හයෙන්ම ආහාර හොයනවා. ඒකට විඥාන ආහාර, මනෝ සංජේතන ආහාර, පස්ස ආහාර, කබලිකාර ආහාර. ඒ නිසා මේ පංචස්කන්ධය කියන එක, පංච උපාදානස්කන්ධය කියන එක වෙන්කොල්ල තේරුම් ගන්න ඕන පළවෙනි පියවර ඒකයි. දෙක මේ ඉන්ද්‍රියය ඇකරණාන්තයේ දිවකය මන කියන ඉන්ද්‍රියය ඉන්ද්‍රියයක් ඇටියට පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕන. ආයතනයක් ඇටියට පාවිච්චි කිරීම පුළුවන් තරම් උත්සාහයෙන් නවත්තන්න ඕන. ආයතනයක් ඇටියට පාවිච්චි කරලා තමයි පිළිබු වෙන්නේ. ඉන්ද්‍රියයක් ඇටියට පාවිච්චි කරනකොට පිළිසිදු වෙනවා. ඒ වගේම මේ ඇහෙන් කයින් නාසයෙන් දිවෙන් කයින් මුණ ගැහෙන රූප, ශබ්ද, වේදනා, ගන්ධ, සුවඳ, රස, පහස වගේ දේවල් තමයි මේවා දිගේ සංකාර කළොත් වැරදි, ක්‍රියාශීලක ඇටියට පාවිච්චි කළොත් හරි. ඒ නිසා දැන් මේ හිතට අරමුණු වන අරමුණු එහෙම නැත්නම් මේ ජීව සිතුවිලි, හිතට එන සිතුවිලි ඔක්කොම අපි දෙකකට බෙදලා තේරුම් ගන්න පුළුවන් වෙනවනේ. භාවිතා කළ යුතු දේ භාවිතා කරන්න ඕනේ, භාවිතා නොකළ යුතු දේ බැහැර කළා, අයින් කළා, පජාති පස්සති පහනාති කියන දෙයට පත් වෙනවා. ඒක නිසා මේක හරියටම තේරුම් ගන්න ඕනේ. මේ හිතට එන අරමුණු බැරි වෙලාව සියලුම අරමුණු අයින් කරන්න ගියොත් එහෙම අර දැන් භාවනා මධ්‍යස්ථාන වල තියා දෙනවා වගේ ඔන්න රූපයක් ඔන්න වේදනාවක් මේක අයින් කරන ගමන් රූපයක් කියලා වේදනාවක් කියලා සංඥාවක් කියලා සංකාරයක් කියලා මේකත් භාවනාවක් තමයි. හැබැයි වෙන්නේ අර හොඳ නරක යහපත් අයහපත් භාවිතා කළ යුතු කරණීය භාවිතා නොකළ යුතු අකරණීය ඔක්කොම අයින් කරන්න කල්පනා කරනවා, කටයුතු කරනවා. අවසාන වශයෙන් වෙන්නේ අසඤ්ඤ තලයට විසඤ්ඤ බවට පත් වෙනවා. අයි අර එන අරමුණු අයින් කරන්න ගියාම
ඒ බුද්ධලයා අසංඥ වෙනවා. ඒ නිසා මේ අසංඥතාවයට පත් වුණාම තමයි ඔය මානසික ආතතිය මානසික රෝග පිස්සු වගේ වැඩ කරන්න හදන්නේ. ඒක නිසා හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ මේ උතුම් බුද්ධ දේශනාවේ සිතට එන සියලුම අරමුණු සිටිවිලි චේතනා ඔක්කොම අයින් කරන්න කියලා කොහේවත් බුදුහාමුදුරුවෝ කියලා නැහැ. ඒ වගේම ඇහැකරනාසේ දිවකය මන ආය පාවිච්චි කරන්න එපා කියලා නැහැ. පාවිච්චි නොකර ජීවත් වෙන්න බෑ. පංචස්කන්ධය භාවිත නොකර පරිහරණය නොකර ජීවත් වෙන්න බෑ. පංචස්කන්ධය පරිහරණය කරන්න එපයි කිව්වේ නැහැ. පංචස්කන්ධය උපාදානය කරගන්න එපයි කිව්වා. ඉන්ද්‍රිය පාවිච්චි කරන්නකෝ ආයතන කරගෙන ආයතන හැටියට පාවිච්චි කරන්න එපයි කිව්වා. සංකාර කරන්න එපයි කිව්වා. ක්‍රියාසිත පවත්න්නේ කිව්වා. මේ නිසා මේ හිතට එන ඔක්කොම අරමුණු අයින් කරන්නේ ක්‍රමයක් බුද්ධ දේශනාවට විරුද්ධයි. යහපත් අරමුණු භාවිතා කරන්න ඕන. අයහපත් අරමුණු කෙලෙස් කිලුටු සහිතව මේ මනස මේ පංචස්කන්ධය මේ භවයක් වමන වූ ශරීර කූඩුව කිලුටු වෙන දේවල් අයින් කරන්න ඕන. පිළිසිදු වෙන දේවල් අපි භාවිතා කරන්න ඕන. ඒක තමයි බුද්ධ ධර්ම. ඉතින් ඒක නිසා මේ දෙපැත්තම තේරුම් අරගෙන කටයුතු කරේ නැත්නම් එතන බුද්ධ භාවනාවක් සති භාවනාවක් කෙරෙන්නේ නැහැ. හැබැයි භාවනාවක් කෙරෙන්නේ ඉඳ තියෙනවා ප්‍රාණයාම. නමුත් එතෙන්දී දැන් හුස්ම ගැනීම පිටිගීමත් භාවනාවක්. ඒක මම නැහැ කියන්නේ. හුස්ම ගැනීම පිටිගීම තමයි අර භාවනා මධ්‍යස්ථාන වල ඔක්කොම කරන්නේ. ඒකත් භාවනාවක්. ඒකේ ප්‍රාණයාම භාවනාවක්. ඒකෙන් සම්පූර්ණයටපත් වෙන්න පුළුවන්. හැබැයි නිවන් මාර්ග බල ලබන්නට ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද එතෙන්දී ඔය අසංඥ தත්ත්වයේ විසංඥ தත්ත්වයේ අර ආකාසඤ්ඤායතන ආඥායතන විඥානඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤා කියන මේ අනාර්ය අරූපී තල වලට යන්නට පාර වැටෙනවා. ඇයි අසංඥ වෙන්නේ? ඒක නිසා හරියට තේරුම් ගන්න ඕනේ මේ හිතට එන අරමුණු බොහොම අවධානයෙන් යුතුව පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සතෝ වාසසති සතෝ වාසසති මේ දෙකට විඳින්න. විතර බලලා භාවිතා කළ යුතුයි. භාවිතා කරන්න බැහැ කළ යුතුයි. ඒක නිකන් භාවිතම් බංජ භාවිතම් පහතම් බංජ පහින්න. ඒක හැබැයි පිළිසින් දකින්න පරිඥාතම් පරිඥා අභිඥාතම් අභිඥා මේ චක්‍රාන්ත වෙන මොකක්ද? බුදුන්වහන්සේ පංචස්කන්ධය නැතුව ජීවත් වෙන්න බැරි නම් පංචස්කන්ධය ඉස්තිර නෑ. පංචස්කන්ධය කියන එක දැන් මේ වීදුරු රතුම්ගත් ඔගේ කියන්නේ පංචස්කන්ධය. දැන් මේ අපි මේ අත කියන්නේ මොකද්ද? මේ ඇඟ කියන්නේ මොකද්ද? මේ සිවුර කියන්නේ මොකද්ද? මේ අපි භාවිතා කරන පංචස්කන්ධය කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ කොටස් පහට අයිති දේවල්. ඒවා භාවිතා නොකර පරිහරණය නොකර ජීවත් වෙන්න මේ පංචස්කන්ධය අපිට දැන් ඔය මහත්ය පිටින් ආවන පංචස්කන්ධය කරගෙන මේ පංචස්කන්ධයම ආපහු ගෙනියනවා නෑ. අලුත් දැන් ওই පංචස්කන්ධය ඔක්කොම විනාශ වෙනවා. මේ නාම රූප කොටස් දෙකම වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා ඕක දැන් වෙනස් නොවී අපිට යන්න පුළුවන්. දැන් අපි හිතමු කෙනෙක් මරණ කියන දැන් එතන කියන්නේ මොකද්ද? ඒ තියෙන රූපේ ඔය විනාමතර වේදනා සංඥා සංකාර විඥාන කොටද? ඒක නැතුව රූප කොටද තියෙනවා. නමුත් අර වේදනා සංඥා සංකාර විඥාන කොටද නෑ. වේදනාව ඔක්කොම දැනෙන්න තමයි. එතකොට හම්බුනේ ඉතින් ඒ කොටස අපි එකිනෙකට අරන් විග්‍රහ කළොත් මෙතන කිසිවක් තියෙනවා. දැන් අපිට හැම දෙයක්ම පඩේ තියෙනවා. වායෝ තියෙනවා. තේජෝ තියෙනවා. එහෙම නැත්නම් මේක දිගට පුළුවන්ද කුණු වෙන්න පුළුවන්ද වෙන්ගලා යන විපරිණාමයටපත් වෙන්න පුළුවන්. එතකොට ඒක දැනගෙන තියෙනවා මමය මාගේ කියන දෙයක් නැහැ කියලා. දැන් මමය මාගේ කියලා දිගටම නිච්චේ සුඛදී පවත්තන්න නවත්තන්න පුළුවන් කමක් නැහැ. මේක දැන් අපි ගලන ගඟක් තියෙනවා. ගමු දැන් ගලන ගඟේ වතුර තියෙනවද නැද්ද? තියෙනවා. හැබැයි ওই වතුර එකම වතුරද නැහැ. අන්න ඒ වගේ වැඩක්. එතකොට හැබැයි අපි හිතන්නේ කෘතඥ පුද්ගලයෝ හිතන්නේ මොකද? එකම ගඟ හැමදාම මේ ගඟවක්. දැන් මේකේ ගඟේ වතුර නැතිලා ඉන්නේ. මෙතන ගඟක් නැහැ. ඒ වගේ මේ කියන මේ ශරීර කුඹේ තියෙන රූප නාම රූප කියන කොටස අපිට කැමතිසේ නිසිසේ නිත්‍යසේ සුඛසේ අත්‍යසේ පවත්තන්න නවත්තන්න පුළුවන් කම
නෑ ඒක ගඟක් වගේ උපදින දවසේ ඉඳන්ම කොහාට යන්නේ මරණයකට. දැන් මරණයට යන්න නවත්තන්න බෑ. ලෙඩ රෝග විපරිණාමයටපත් වීම, දිරා යෑම, වයසට යෑම අපිට නවත්තන්න බෑ. බය නවත්තන්න බෑ. බය නැතුවත් අබය කියන தත්ත්වයටපත් වෙලා අන්න නිවන් දැක්කා. බුදුනාමයෙන් මම කියන දෙයක් නැද්ද? පවතිනවා සම්මුතිය. සම්මුතිය මම නැත්නම් මම කවුද කියන්නේ? ඒක දැන් බුදුහාමුදුරුවෝ කිව්වේ මම කියන සම්මුතිය තියෙනවා. හැබැයි පරමාර්ථ ඇටියට මම කෙනෙක් එක දිගටම නවත්තන්න නැතුව පවත්වන්න බෑ. ඒක තැනක සඳහන් මම කියන දෙයක් නැහැ කියලා. ඔව් නේතම් මම. නේතෝ හම. නේතෝ මේ අත්තාට. ඒතකොට එහෙම වෙනකොට මම කියන දෙයක් නැති තැන මම කියන දෙයක් දැන් මේක කිව්වේ නේතම් මම කියලා මමයි ගැනීමට මගේයි ගැනීමට මගේ ආත්මයයි ගැනීමට එහෙම අරගෙන දිගටම ඒක අත්වෙම පවත්වාගෙන යන්නට බෑ. ඒ මිසක මම නෑ කිව්වේ නෑ. සම්මතයෙන් මම කෙනෙක් අභිධර්ම කොටසේ කියවෙනවා සියලුම ස්කන්ධයන් විච්ඡේදන කරාට පස්සේ එකිනෙක වෙනස් වෙලාට පස්සේ එතන සම්මුතියක් හැටියට මම කියන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ කියලා. ඒක බොරුවක්. ඒක ඔය අභිධර්මකාරයෝ ඒ ජෛනාගමට සම්බන්ධව ඔය පරිවර්තකයෝ කියපු එක සම්මතයෙන් මම කෙනෙක් ඉන්නවා. දැන් බුදුහාමුදුරුවෝ කිව්වනේ මම මේ පෙර මෙහෙම ඉදුනේ ඕදි මම කියන්නේ සම්මතය තියෙනවා. සම්මතේ නැතුව මම නොකිය කොහොම කතා කරන්නේ? ඕක එහෙම නෙමෙයි මම කියන්නේ මොකටද මම කියන එක? මන්නේ මම කියන දෙයක් නැත්තම් මම කියන දේකුත් නැහැ. ඔව්. එහෙමනම් පංචස්කන්ධය මට මගේ කියන්නේ ඒකින්ද මේක කිව්වේ හරියටම මමයි ගැනීමට මගේයි ගැනීමට මගේ ආත්මයයි ගැනීමට සුදුසු දෙයක් නොවන්නේ. ඒක ජෛනාගමෙත් ඔය කොටස තියෙනවා. ඔව් ජෛනාගමෙත් ඕකයි. හැබැයි ජෛනාගමේ යන හේතුඵල පරම්පරාවක් කියන්නේ ඒකයි වෙනස. දැන් අත්වාදයෙන් ජෛනාගමේ තියෙනවා බුද්ධ දේශනාවේ යම් කොටලා. හැබැයි වැදගත් කොටස නැහැ. හේතුඵල දැන් මෙතන මේ හැම කෙනෙක්ම බුද්ධ ධර්මයට අනුව වාර්තන්නේ මොකක්ද? හේතුඵල පරම්පරාව. හේතු කරන්නේ ඉන්නවා, ඵල භුක්ති විඳින්නේ ඉන්නවා. ඵලම උරුම කරගත්ත කෙනෙක් ඉන්නවා. ඒක තමයි අපි දකින්න ඕනේ. එතකොට මම කියලා ගත්තාම වැරදි. මම කියලා කෙනෙක් පවත්තන්න මම කියන කෙනෙක් නැහැ කියන්නේ. ඒක වැරදි. ඒක මේ සිංහල භාෂාවේ වැරදි කතාවක් මිසක් මාගදී භාෂාවේ එහෙම එකක් නෑ. එහෙම එකක් කියලා නෑ. මාගදී භාෂාව පරිවර්තකය තමයි කියලා තියෙන්නේ. මම නෑ, මගේ නෙමෙයි, මගේ ඇහැ නෙමෙයි, මගේ කන නෙමෙයි, මේ කායේ දෙලන්නේ. සම්මතේ මගේ ඇහැ කියලා එකක් තියෙනවා. හැබැයි මට කැමති දේ නිත්‍ය දේ, සුඛ දේ, අර්ථ දේ පාත් ගන්න පුළුවන් දේ ඇහැ. දවස් ගානෙම ඇහැ දුර්වල වෙනවා. අනේ ඒක උපාදානය කරගෙන තියාගන්න එපා කියන එකයි කියන්නේ. ඔව් ඒකයි කියන්නේ. මේක මගේ කියලා උපාදානය කරගෙන මේක පවත් ගන්න නවත්තන්න කිසිදේ මනාපදේ ඒ ස්ථාවර නිත්‍ය දේ, සුඛ දේ, අර්ථ දේ පාත් ගන්න. මේකයි මේ තේරුම් නොගන්න. ඒ ඔය පරිවර්තනය මේ සිංහලට පරිවර්තනය කරන මිනිස්සුන්ගේ මේ වර්ගය. නැත්නම් ධර්මීය වර්ගයක් නෑ. ධර්මීය අනිත්‍යම මාර්ගදී භාගාවෙන් කියුවා. හැබැයි සිංහලට පරිවර්තනය කරද්දී ඔය අටුවාචාර්යයන් ඊට පස්සේ සිංහල පරිවර්තකයෝ විශේෂයෙන්ම ඔය මේ ත්‍රිපිටක ධර්මයේ 1902 ඉඳන් 56 අර ග්‍රන්ථ සම්පාදක ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලයකට එනකම් පරිවර්තනය කරනවා. වරින්ම ඔය පරිවර්තකයෝ තමයි මේ විලාසය ඔක්කොම කරේ. ඒකයි කියන්නේ. ඔව් දැන් පරිවර්තකයේ කොලින් මොකද දන්නවද? විශේෂයෙන්ම බලමු ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ඇතුළුව මේ සංස්කෘත භාෂාවේ වචන අරගෙන මේ මාගදී භාෂාවට සම්පූර්ණයෙන්ම කවලා මෙයා විකෘති කරනවා. දැන් ධර්ම කියන වචනේ අන්නේ මාගදී භාෂාවේ. මොකක්ද කියන්නේ ධම්ම? කර්ම කියලා ධම්මදී. ඈ මාගදී වල ධම්ම. ධම්ම, කම්ම, අරිය මේවා කියන්නේ. සංස්කෘත භාෂාවෙන්ම මේ මාගදී පෝෂණය වෙන්නේ නෑ. දෙකම සම්පූර්ණ දෙක. යම් සම්බන්ධතාවයක් තියෙනවා නම් මූල ප්‍රාකෘතික මාගදී භාෂාව තමයි ලෝක පළවෙනි මූලික භාෂාව. ප්‍රාකෘත වලින් අමතරව මේ නාමකරණය සංස්කෘත බිහිවුනේ.
ඔව් පොඩි ගයිනාගමේ දැන් එහෙමයි. දැන් මේ හෙළ භාෂාව මාගදී භාෂාව බොහොම කිට්ටු දෙයක්. දැන් හෙළ භාෂාවට එහාට තියෙන දෙමළ භාෂාව ඊට සම්පූර්ණයි. ඒක අනාගත දැන් භාෂාව. ඔව් නම් ඊට එහාට තියෙන සංස්කෘත භාෂාව ඊට සුන්දරාත්මක සංගීතයට මේ සමාජ සම්මතයෙන් යම් සෞන්දර්ය කරුණු කාරණා විග්‍රහ කරන්න හැදුණු භාෂාව. ඒක වේදාගමී ශිවාගමී තියෙනවනේ ස්තෝත්‍ර ගායන. ස්තෝත්‍ර භජන භගවත් ගීතා ඒවට සංස්කෘත භාෂාවන්ට ඒවට මේ මාගදී හෙළ භාෂාව මාගදී තුනේ නැහැ. මාගදී දැන් අර්ධ මාගදියත් එක්ක තමයි සිංහල භාෂාව පෝෂණය. දැන් මාගදී සිංහලයි තමයි ළඟම භාෂාව හෙළ භාෂාව. විඥානයේ తాවකාලිකව මේ දැන් මේ සංඥා කියනවනේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් කියන පහෙන් ගන්න සංඥා ඒ සංඥාව දැන් අධ්‍යාත්මික විඥානයේ මේ ඇහ කන නාසය දිවයි කියන එකේ පොඩි ඩිස්කනෙක්ෂන් එකක්. ඒ කියන්නේ පොඩි වෙන් කිරීමක් తాවකාලිකව කරන්නේ කියලා. දැන් අපි මේ මනෝමය කයයි කරගේ කයයි දෙක සම්බන්ධය පොඩ්ඩක් වෙන් කරනවා. ඒක තමයි නිර්වින්දනය කරනවා. එතකොට වේදනාවක් තියෙනවා. යතුවා තියා, කෙටුවා තියා, වේදනා සංඥා සංකාරයෙන් මුකුත් නැහැ. වේදනාවක් තියෙනවා සංඥාවක් නැහැ. වේදනාවක් නැහැ, සංඥාවක් නැහැ, සංකාරයක් නැහැ, විඥාන ශක්තිය වෙනම තියෙනවා. ඒක වෙනම තියෙනවා. නමුත් මේ රූපේට අපි ඇහැට ගන්න නාසයට දිවට ගන්න තියෙන පහට ලැබෙන සංඥාවල් වලින් එකපාරට තොරයි. හැබැයි ආයතනය අර විඥානය අතුල් කළාම ආයතනය අර වේදනාව තියෙනවා. දැන් මේක මේ භෞතික විද්‍යාවෙන් හොයාගත්ත වෙන්කිරීම. ඒ විද්‍යාවන්තුෝක පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. ඒක මේ යටතත්ත්වයට පත් කරගන්න බැරිවොත් බැරිවොත් නේ මරණය සිද්ධ ඔය ඒක හරියට ආයතනයක් මේ මනෝමය කයයි කරගේ කයයි සම්බන්ධ කරන්න බැරි වුණොත් නෑ. අපි දන්නේම නැතුව එහෙම වෙන් කරන්න බැරි නම් අර වෙන් කරපු ගමන්ම ඒක වෙන කොහෙද ගිහිල්ලා ඉපදිලා. ඒක මේ ගන්ධබ්බේ කැටිට වෙනදනික කර අර එහෙම මරණයක් වුණොත් එහෙම අපිට දැන් ඒකට අර අවසාන මේ ඒත් එකයි මේත් එකයි. දෙකේ වෙනසක් නැහැ. එතකොටත් මරණය මෙතකොටත් මරණය. කිසිකේ ගැන ඒක ඉතිවලින් ආයි සිතිවිල්ල කරගන්න නරවක් නැහැ. ඒ දෙක අපිට තමයි බේරෙන්නේ මේ ආයෙත් නිවිදෙන්නේ කියලා එන්න 100ට උනා නෙවිය කියලා. එහෙම එකක් නැහැ. ඒක උපදියක් වෙන චිත්තසිතයක් වුණා ඒකට අවසාන චිත්තයක් තියෙනවා. අවසාන චිත්තයක් තිබුණා. අපිට වේවුනේ නැති එකයි වරද. වෙලාවක තියෙනවා. ඒ අවසාන චිත්තේ කවුරුද ඔය හේතරලාන චිත්තයක් එකක් කොයින්ද වෙලේ හරි කියනවා චිත්තක්ෂණ. අපිට වෙන් කරලා ගන්න බැරුවට යා මේ සියලුම අර මනෝමය කයේ ක්‍රියාකාරීත්වය කියලා අවසාන චිත්තයක් තියෙනවා. මේ කයට සම්බන්ධ මේ කර දෙකයි. ඊගාවට දැන් වෙන කර දෙකයකට සම්බන්ධ වෙන කූඩුවකට යන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ දැන් මේ සුනීත සෝපාක රාහුල කියන ඉතාලි මේ අය මේ අරහත් තත්ත්වයට පත් වුණා. මහා ධර්මස්කන්ධයක් දැනගෙන හිටියේ නෑ. ඔව්. එතකොට මේ ශනිකව වගේ ඒගොල්ලන් මොකක් හරි ඒ තත්ත්වයට පත් වුණා. ඔව්. එතකොට ඒ තත්ත්වයට කොහොමද ඒ අය උඩ ලැබුවා? ඒ අය දැන් මෙහෙමයි. සුනීත සෝපාකල වගේ අය අවුරුදු අඩුගානේ 17ක් ගිහින් තියෙනවා. දැන් අසුචි කරගන්න යන පුළුවන් අවුරුදු 7ක මේ සත්‍ය කියන එක සත්‍යය කියන එකේ තේරුම මේ හේතුඵල ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වයස කියන එකයි. දැන් රාහුල හාමුදුරුවෝ ගියේ විද අරහත්ත්වයට පත් වුණේ. අවුරුදු 21ක් වෙනකම් මග බල ලැබුණේ නැහැ. ඒගොල්ලෝ අවුරුදු 7ේදී හත කියන එක නෙමෙයි කියලා තියෙන්නේ සත්‍යය කියන. සත්‍ය කියන්නේ මොකද? හේතුඵල ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වයස කියන එක ඔය දැන් මේ හත සත්‍ය කියන එක මේ සත්‍ය කියන එකට පාඩවල වගේ කියන්නේ. සාධර්මයේ කියන්නේ විසාකාවදී උනත් ඒ තත්ත්වය. දැන් විසාකාව නම් සත්‍යයේ කියන එක වැරදි. වයස අවුරුදු 7 නෙමෙයි මේ
හේතුඵල ධර්මයේ තේරුම් ගන්න පුළුවන්. වැරදි වැරදි පරිවර්තනය. දැන් මම ඇත්තටම මම දැනගෙන ඉන්නේ නැහැ මම ඒකමයි ප්‍රශ්නේ. දැන් ඔය හැමතැනකම දැන් සාති ධර්මයේ මේ මොකද හේතුඵල ධර්මයේ යථාභූත ඥානෙන් දර්ශනයෙන් තේරුම් ගන්න පුළුවන් බයි. නැතු අවුරුද්දක් කියන්නේ ඒක නෙමෙයි. ඒක නෙමෙයි. සායන අල්ලන්නේ මේක. දැන් මේක අර සත් කියන එක සත් කියලා මේක ගත්ත නම් මාගදී භාෂා හතට කියේ සත්ත්‍ය. සනසකර සද්දා කියන එකෙත් සත් කියන එකම නේද? ඔව් ඒකත් සද්දා කියන එකෙන්ම තමයි මේ සත් කියන එක. සත්භාවයේ සත් කියන එක මේ தත්ත්වයේ මේ වගේ තමයි අන්න හේතුඵල ධර්මයේ තේරුම් ගන්න. ඇහෙනකොට සත් වෙලා පදපරම කිව්වේ ඒක නේද? ඒතකොට අර සතිය කියන දේ එතන තියෙන්නේ හේතුඵල ධර්මයේ තේරුම් ගන්න පුළුවන් සත් මේ දින ගානක් නෙමෙයි. දින ගානක් නෙමෙයි. මේ හත වෙන් කරලා ඒ සම්පූර්ණ පදපරම විදිහට පරිවර්තනය වෙන කරලා වෙන විදිහට ගත්තා. එතකොට එතන සතිය කියන එක අදහසනේ යෝනිසෝමනසිකාරය. සති කියන්නේ හේතුඵල ධර්ම. ධම්මවාදී. සත්‍ය කියන්නේ මේ අර හේතුඵල ධර්මයේ තේරුම් ගන්න පුළුවන් යථාභූත ඥාන දර්ශනීය ලැබුව අවස්ථාව. සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය මත කරගන්න පුළුවන් අවස්ථාව. ඒක මාර්ගී භාගයෙන් කියනවා කියන්නේ අර පරිවර්තකයෝ එමිනිස් මොනවා දන්නවට දැනනවම පරිවර්තනය. අර්ථයන්දී වචනාර්ථයක. වචනාර්ථයකට පදපරම කියන්නේ ඒකයි. එතන මිච්ඡා දිට්ඨියෙන් අයින් වෙන්නේ. දිව්‍ය ලෝක තියෙනවා නැත්තේ නෑ. හැබැයි ඉතින් මොනවා කරන්නේ ඔය දිව්‍ය ලෝක වල අතරමං වෙන ආයතනයක් මේ කොහාට එන්න ඕන? මේ මිනිස් ලෝකෙට එන්න ඕන. දැන් මේ මිනිස් ලෝකෙට ඇවිල්ලා මේ මිනිස් අප විඳිනවනේ. මේක සපද්ද? මේක ඔව් එක නම් තියෙනවා. ඔව් නම් විතරයි ඔය තියෙන්නේ. ඔය කියන්නේ ගති. ඔයම් ගතියකට අදාළවයි පරිනිම්මිත. පරිනිම්මිත අනු නිර්මාණය කරන දිව්‍ය සපක් තියෙනවා. හා ඒ වගේ ඔය ඔක්කොම වචන වල තියෙන මොනාරි ගතිය. භාෂා ප්‍රයෝගනේ. භාෂා ප්‍රයෝගය. දැන් ඔයගේ ගති තියෙනවා. මිනිසු කාලේ තියෙන ඒ වගේ ගති වලට අදාළ තලයකුත් තියෙනවා. නමුත් අපි මේ මිනිස් ලෝකේ විතර වටින කරා වෙන කොහෙවත් ඔය තේරුම් ගන්නත් ඔය කියන්නත් ඔය හිතන්නත් ඔය ගැන අදාළක් ලබා ගන්න බෑ වෙන කිසිම තැනක. මෙතෙන්දි විතරයි මේවා අහන්නත් පුළුවන්, දකින්නත් පුළුවන්, බලන්නත් පුළුවන්, තේරුම් ගන්නත් පුළුවන්. වෙන කොහෙවත් බෑ. ඒකනේ මනුෂ්‍යත්ව වටිනාකම පරම දුර්ලභ. මනුෂ්‍යත්වය. තාමකට දිව්‍ය දැන් බුදුහාමුදුරුවෝ කොයක් කියලා කියනවා දේවත්ව පරිලාභෝ පරම දුර්ලභෝ බ්‍රහ්මත්ව පරිලාභෝ. මේ ජෛනාගමේ පස්සේ ආගම් වල මේ කියපු දේවල් වැරදි දේවල්. නෑ. උපේක්ඛා කියන්නේ රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර, විඳවීමකින් තොර, පිනවීමකින් තොර, මැනීමෙන් තොර නිදහසිතක් පවත්වාගෙන යන්නේ. අදුක්ඛම සුඛ කියන්නේ වේදනාව. අදුක්ඛම සුඛ කියන්නේ වේදනාව. දැන් එක අන්තයක තියෙනවා සුඛ වේදනාව. දෙවෙනි අනිකන්දේ තියෙනවා දුක් වේදනාව. මේ දෙක අතර තියෙන මොකද? අදුක්ඛම සුඛ. ඒ දෙකම මැනීමක් තියෙනවා. ඔව් දැන් මේක හරිම සරලයි. දැන් මොන අපිට ඔයගොල්ලන්ට කේක් කෑල්ලක් දෙනවා කියමුකෝ. දැන් මේ කන්න හොඳ කේක් කෑල්ලක් දෙනවා. මේ කේක් කෑල්ල දුන්න ගමන්ම මේ කේක් කෑල්ල මනින්න පටන් ගන්නවා. මොකක් එක්කද? සංසන්දනය කරනකොට. මීට ඉස්සෙල්ලා කවදා හරි කාපු කේක් කෑල්ල. දැන් අර මේ කෑපු කේක් කෑල්ල අර කේක් වලට වඩා හොඳ නම් මේ කේක් කෑල්ලට රාගේ
ඇලෙනවා. අරගේ කැලේට ද්වේෂය කැඩෙනවා. දැන් මේ මොකද උනේ? අර මන්න මේ දෙක අතර. අන්න ඒකයි අදුක්කම ආසව. වෙන මොකක්වත් නෙමෙයි. දැන් උපේක්ඛාසිතක් තිබුණා නම් මේ කේක් කෑල්ල මොනතරම් නාමන කර ඉස්සෙල්ලා කේක් කෑල්ල මොනතරම් අමීරි උනා අපි මනින්නේ නැහැ. එතකොට මේකේ ප්‍රිය බවට ඇලෙන්නේ නැහැ, අරගේ අප්‍රිය බවට ගැටෙන්නේ නැහැ. මේ අතර මනින්නේ නෑ. සුදුම නැහැ. යනසර ඩූරියන් ගෙඩියේ අදාළ ප්‍රතික්ෂේප කරපු එක්කෙනා ඊට පස්සේ රහ බැලුවට පස්සේ අතන්ට වැටෙනවා කියන්නේ ඒ දෙක අතර මැනීම. ඔව් ඒක මැනීම. මේ මැනීමමයි මාන්නයමයි මේ තේරුම් ගන්න බැරිම ගැඹුරුම දේ. ඒකනේ කියේ මාන දිට්ඨිය අවිද්‍යාව ප්‍රපංච ධර්ම රාග දේශමෝ කෙලෙස් ධර්ම. ඒක සාමාන්‍යයෙන් උපේක්ඛා කියන්නේ නිවන. උපේක්ඛා කියන්නේ නිවන. එතන උපේක්ඛා පාරමිතාව කිව්වා කියන්නේ මොකද? අවසාන දැන් මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා. දැන් සත්‍වබෝධියන්ගේ වල අන්තිම බෝධියන්ගේ මොකද්ද? උපේක්ඛා නිවනම තමයි. උපේක්ඛා කියන්නේ කිසිම වේදනාවක් අෂ්ටලෝක ධර්මයේම අර අන්ත දෙකටම නොඇති ඉවසා විමසා දැනෙන්න පුළුවන් තත්ත්වය උපේක්ඛා. හැබැයි ඒතර වේදනාවක් නැහැ, විඳවීමක් නැහැ, පිනවීමක් නැහැ, මැනීමක් නැහැ. මැනීමක් නැති සිට, විඳවීමක් නැති සිට, පිනවීමක් නැති සිට උපේක්ඛා සිට. ජනසර චක්ක සූත්‍රය දිනන නේද ඔය අදුක්කම සුඛ වේදනා දිනන අවිද්‍යාවේ උපදින්නේ. අවිද්‍යාවසෙන්. ඔව් ඒක කියන්නේ දැන් අදුක්කම අසුඛ කියනවනම් අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මානෙ මොහේ ඔක්කොම. එතන උපේක්ඛාවක් තියෙනවා කියන්නේ. එතන උපේක්ඛාවක් තියෙන්නේ. උපේක්ඛාව කියන එක තමයි මේ බුද්ධ දේශනාවේ තියෙන තේරුම් ගත යුතුම වචනේ උපේක්ඛාව. උපේක්ඛා. ඒකාග්‍රතාව. දැන් අනිත් සියලුම දේ නානත්තයි. උපේක්ඛාව ඒකයි. දැන් ඔය බුද්ධ ඥාන පොතේ තියෙනවා 37 39 40 41 වෙනකන් කොහෙද නානත්තේ ගත්ත කියන බුද්ධ ඥාන. මොකද්ද මේ? නානත්තේ ගත්ත. නානත්තේ ඒකත් උපේක්ඛාව. වෙන මොකක්වත් නෙමෙයි. නානත්ත මෙතෙක් තිබුණ නානත්ත දැන් මේ ගත්තේටපත් වෙනවා. ඒකාග්‍රතාවයටපත් වෙනවා. ඒකාග්‍රතාවය තමයි උපේක්ඛාව. ඒකත් තත්ත්වයේ අග්‍ර තත්ත්වයටපත් වෙනවා මේක. ඒක. ආයෙත් අපි කෙනෙකුට වැරද්දක් කරනවා. ඔව් මේ වැරද්දක් කරලා දැන් මේ වැරදි කියලා අපි දැන් ඒක මම වැරද්දක් කළා කියලා දැනගන්නවා. දැනගෙන අපි යාගේ සමාව ගන්නවා. එතකොට එයාත් අපිට සමාව දෙනවා, ඒ හදවතින්ම සමාව දෙනවා. එතකොට ඒ ක්‍රියාව ඉදිරියට ගෙනියනවා. මේ කියනවා දෙතන මේ දැන් එහෙම කරන්නේ. දැන් දුහාංගුව කොයිතරම් මිනිසුන්ට සමාව දුන්නද? අමුරිමාලට දැන් අමුරිමාලට එළවගෙන ආවනේ බුදුහාමුදුරුවෝ. මේ බුදුහාමුදුරුවෝ සමාව දුන්නට එයාට අර කරපු දෙයි විපාක ලැබෙනවනේ. මම අහන්නේ එහෙම දැන් අතන අපි එහෙම ගත්තොත් එහෙම ඒක මේ විපාක තියෙනවද ඒකේ ඉදිරියට? දැන් මෙහෙමයි. මේ බුද්ධ දේශනාවට අනුව නම් කමක් හය කරන්නේ. ඔක්කොම ආශාවක් කරලාම කමක් කරන්නේ. ඒකට ද්වේෂයක් කරන්නේ. රාගයක් කරන්නේ. මෝහයක් කරන්නේ. කයුණාට පස්සේ ආයි පාවුන විදියා නෑ. එවන් සිතක රාගයක්, ද්වේෂයක්, මෝහයක් කරන සිතක ආයි තරහ, වෛරයක්, ක්‍රෝධයක්, ඊර්ෂ්‍යාවක්, ගැටුමක් පරිගැනීමක් ආවේ දැන් ප්‍රශ්නේ ඉවරයි. ප්‍රශ්නේ ආවම කපලම් දැම්ම. දැන් මේක කියන්නේ දැම්ම. ඔය කියන තරහය කියන්නේ මොකද්ද? දැම්ම. ඔය දැම්ම අර හේතුන් ජාතිකේ දැම්ම පවත්වන්න. ගන්න දෙන්නවා. දැම්ම. ඔය දැම්ම කපලා දාන්න. ඔය වැරද්දක් කළා වැරද්දට සමාවජ්ජයක් සමාවත් ඒ පැත්තෙන් දැක්ම සමාව. ඔව් ඒක ඉබේම ආර්යයන් වහන්සේලා නිතරම සමාව දෙනවා. දෙන පිළිලා. ඊට මේවා ඉදිරි තියාගෙන මේවා බෑව රවුල්ලා ඉන්නේ නැහැ. ඒ සාමාන්‍ය ජීවිතේත් අපේ දෙමව්පියෝ වුණාම අපිට සමාව දෙන්න පුළුවන්. අන්න ඒක දැන් දෙමව්පියෝ දරුවන්ට කියන්නේ තරහින් නෙමෙයි හැදෙන්න හදාගන්නේ. හැබැයි පොඩි දඬුවමක් කරන්න ඉඩ තියෙනවා. ඒ දඬුවම කරන්නේ ද්වේෂයකින් නෙමෙයි හදාගන්න ඕන නිසා.
ආචාර්යයන් වහන්සේ කෙනෙක් ඒක මොකක් කියලා උපේක්ඛාවෙන් ඉස්සලා උපේක්ඛාවෙන්මයි ඒක කරන්නේ. මේ මිනිහත් හදන්න පුළුවන්. සෝනියම් සෙට්ටෙන් අපි සිද්ධ වෙච්ච වැරද්දට අපි අවංකවම පදවතින්ම සමාව ලබා ගත්තොත් ඒ අපි කරපු පින් අනුමෝදන් කරලා හරි කොවිදිකට හරි සමාව ගත්තොත් ඒ අපේ වැරද්ද සිද්ධ වෙච්ච කෙනා අපිට සමාව දුන්නද නැද්ද කියලා අපි දන්නේ. ඒක වැඩක්. ඒත් අපේ සිතින් එකක් වෙනවනේ. ඒක අපේ සිතෙන් ගත්තාම ඒක අනභිමුඛෝ හෝ අභිමුඛෝ හෝ දෙකම ගන්න පුළුවන්. ඒක බුදුහාමුදුරුවෝ කියන කායේන වාචා චිත්තේන සමාධේන මායාගත දැන් අපිට මේ සංසාරේ බුදුවරු බුදු වෙන්න නැති කෝටියක්. අපිට ඒ කාලවල ඉන්නේ. අපි ඒ බුදුරුන්ට අපවාද කරලා වැඩි කරන්නේ. දැන් අපිට බුදුන්ගම තියෙනවා කායේන වාචා චිත්තේන සමාධේන ඒ සියලුම වර්ග වලට කමාවල. අපි දැන් මේක සමාව ලැබුණා නැද්ද කියලා හොයන්න ඕනේ. අපේ ඉතින් සමාව ගත්තා ගත්තා. ඉවරයි. ඒ කර්ම විපාකයක් දුන්නත් ඒක දැන් උපේක්ඛාවෙන් ඉවසන්නේ. ඒක ඉලෙවි ගන්න පුළුවන්. ඒක ආලෝකවාදී නිදා. මැනීම් සංසන්දනය කිරීම මැනීම වගේ දේ අපි ඒක අදාළ ගන්න අපේ හිතෙන් පුළුවන් නම් කර්ම බීජ රැස් කිරීම සම්පූර්ණයෙන්ම නවතිනවා. සම්පූර්ණයෙන්ම ඒක නිකුවේ සංකාර නිරෝධෝ ඔක්කොම ඉවරයි. බාහිරු. දැන් මේ ඔක්කොටම හේතුව අපි පැවතීම මනින් සංසන්දනය. රෝධක සංකාර කරලා රවුම්බලා මේ මොඳ නරක වෙන ප්‍රිය දේ අප්‍රිය දේ අතර මනින්. අදුක්කම අසුකාත මනින්. මේකමයි මේ ඔක්කොම මේ. ඒකට මුල මොකද්ද? මේ මනින්. මේ නිරෝධ කියන එක තමයි අපි කරන්නේ. රෝධ කර මනින්. ඒක අපි ටික පොදු කරගෙන ඉස්සරහට ගියොත් හරියනවා. දැන් අනිත්‍යානුපස්සී විරති නිත්‍ය සංඥා පදා. දුක්ඛානුපස්සී විරති සුඛ සංඥා පදා. අනාත්මානුපස්සී විරති අර්ථ සංඥා පදාති. නිබ්බිදානුපස්සී විරති අභිනන්දින් පදාති. විරාගානුපස්සී විරති රාගම් පදාති. නිරෝධානුපස්සී විරති සමුදය පදාති. දැන් මේ කියපු ඒවා ඔක්කොම කරගෙන ඇහිලා වෙන්නේ මොකටද? නිරෝධ කරන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සංග නිරෝධ කරන්නේ මොකද? මේ මැනීම අත්තයි. මනින්නේ නිරෝධා. ඒක නිරෝධ කර මැනීම නැහැ. මැනීම නැන්න මානයක්. මානයක් නැන්න රාගය ද්වේෂය මතුවෙන්නේ. සංඛාරය කරන්නේ නැහැ. උපාදානය කරගන්නේ නැහැ. මනිනේක තමයි දරුණුම පළවෙනිම වැරදිම දේ මනින්නේ කාවද? කූඤ්ඤයක් ගහලා මම කියන පුද්ගලයා දැන් මේ මාත්‍යාවේ මම කූඤ්ඤ ගහලා මම මැද තියාගෙන මම මගේ මට මේ මන්නවා මම දන්නවා මට පුළුවන් මට තියෙනවා ඔය නොයෙකුත් කෝදුව දැන් කෝදුව තියෙනවා ඒ කෝදුව තමයි මඤ්ඤතා අස්මිමාන මොකෙලික කෝදුවක් හදාගෙන තියෙනවා මඤ්ඤතාවය අස්මිමානිය මමත්වයේ මානෙ ඔක්කොම කියන්නේ මෙන්න මේ කෝදුවෙන් මනින්න මේ කෝදුව ගලවලා අයින් කරලා වෙන කෝදුවක් ගන්න මොකද්ද කෝදුව හේතුඵල ධර්මයට පහ ගලපා විනයට සතරදා බැලීම කියන කෝදුව දෙක ගන්න කෝදු දෙකම තියෙනවා. විනයට නසුන බලන්න ඕන. හරි ඉස්සලා කෝදුව නානත්තයි අනිත් මේක ඒකයි. ඊටවනහන් කියනවා නම් තව 12යි හතකින් මෙන්න 37යි. දැන් සප්තබුද්ධංග ගැන අර බුද්ධඥානකට කියවනේ. බුද්ධඥානකට කියවන්නේ. දැන් ඔය සප්තබුද්ධංග ගැන හොඳටම කියලා කියනවා. දැන් මේ බෝධි බුද්ධ කියන වචනේ තේරුම මොකක්ද? බෝධි බුද්ධ බව මොන බවද? කෙලෙස් බව. රාග බව, ද්වේෂ බව, මෝහ බව, කෙලෙස් බව,
උදුරා දමනවා කියන එක බුද්ධ බෝධි. බෝධි කියන්නේ කෙලෙස් බව උදුරන්නට දැන් පුබ්බේව මේ සම්බෝධා අනභිසම්බුද්දස්ස අසම්බුද්දස්ස බෝධිසත්ත්වස්ස යේ කියලා මේ බුදුහාමුදුරුවෝ කිව්වා. පුබ්බේව මේ සම්බෝධා අසම්බුද්දස්ස අනභිසම්බුද්දස්ස බෝධිසත්ත්වස්ස යේ. මේ බෝධි කියන්නේ විහිකිරීමේ ශක්තිය උදුරා දමන්නට උපකාර වන සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් බෝධියක්. එතකොට මේ කෙලෙස් බව උදුරා ගැනීම තමයි බෝධි. නැතු අවබෝධයක් නෙමෙයි. කෙලෙස් බව උදුරා. මේ කෙලෙස් බව කියන්නේ උපදින්නේ. වීරනේ. කොහෙද? හිතේ කෙලෙස් බව උපදින මොහොතේ ඒක උදුරා ගන්න ඕනේ නැවත අනුපාද නිරෝධය. ඒ සඳහා අංග 7ක් බෝධි අංග හැටියට බොජ්ජංග කියන මාර්ගය වලින් බෝධි අංග. බෝධි කියන්නේ භව උදුරා දමනට උපකාර වන බුද්ධ පාක්ෂික ධර්ම කියන එක. ඒකට බොජ්ජංග කියන්නේ මේ බොජ්ජංග පිළිත ඇයි බුදුහාමුදුරන්ට මොග්ගල් මේ මුගල හාමුදුරන්ට කාශ්‍යප හාමුදුරන්ට හරියට හාමුදුරන්ට බොජ්ජංග පිළිත කියලා. ඇයි මේ සිහිපත් කරන්නේ? මොකද නම් යම් කායික වේදනාවක් ආමර සංසාරේ පුරුද්දන්න මේ කායික වේදනාව අර බුද්ධාංග දැන් ඉවර මේ తాවකාලිකව අතරමඟ ආයතරේ සිහිපත් කරනවා. සිහිපත් කර ගමන්ම මේ භව උදුරා දමනාංග හත නැවතුන ගමන්ම මේක අනිශ්චිතෝජ විහෙරති නැතිකින් ලෝකේ උපාදීන් මේක මම කැමතිේ පාත් ගන්නවට පුළුවන් දෙයක් නොවන බව අවුල්. සෝකනේ කමිලිසුන්ට පොච්චාන විදිහට තේරෙන්නේ ධම්මවිචේ කියලා ධම්මවිචේ සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සති සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය, අවසාන සති සම්බොජ්ජංගය පදේ. දැන් මට දැනගන්න ධම්මවිචේ කියන එකේ ධම්මවිචේ සම්බොජ්ජංගය කියන්නේ දැන් මේ බුද්ධාංග අපි බෝධිඅංග ගලවන්න කෙලෙස් බව ගලවන්න හේතුඵල ධර්මයේ මහා කලප ධම්මබොජ්ජංගය ගන්නවා. ධම්මවිචේ කියන්නේ විචක්ෂණය. හේතුඵල ධර්මයේ අර විචේතා දතා සුතා විචේතා පරිචිතා මේ විචේතා ධම්ම හේතුඵල ධර්මයේ විචේතා සමහරවිට කම්බොජ්ජංග පිළිත කිව්වයි කියලා කාටවත් ඔය කම්බොජ්ජංග පිළිත කිව්වයි කියලා හරියන්නේ ඒක යම් අවබෝධයකින්ම මේ භව උදුරාදන් භව ජීවත් කරන්නේ. ඕනේ. මේ රාග භව, දේශ භව, මොහ භව දැන් උදුරට දාන්න. ඒක ජීවත් කරන්නේ. අන්තිමට බුදුහාමුදුරන්ට ඔක කිව්වයි කියලා කියන්නේ මේ ශාන්ති කර්මයක් හැටියට කිව්වා නෙවෙයි. නෙමෙයි ඔක නිකන් මේ ග්‍රහ පූජාව ශාන්ති කර්මයක් නෙමෙයි. ඔව් කරගන්නවා. නමුත් මේක මේ ජීවත් කරන්නේ. එතන කියන්නේ සත්‍ය අතන සත්‍ය විතර සත්‍ය කිව්වොත් හතයි. එතන සත්‍ය කතාවන්නේ සත්‍යදී සායනයි අල්දයි. එතන දායන්නක් නෑ. අල්දයි. ඔය මිනිස්සු සත්‍ය කියන එකයි සත්‍ය කියන එකයි කලවම් කරගෙන පටලවගෙන තියෙනවා. සත්‍ය බොජ්ජංග. ඔය එතන තියෙන සත්‍ය බොජ්ජංග හතක්. अगर तीन सात सात तो सात तीस इतना सात तीस सात तीस में सात तीस हम देगा टाइम में लोग करेगा सात तीस आता है हम देगा तीस तक किए हम इतना तीस तक क्या नहीं ने सात तीस तमाम है हम सात तीस किया सात तीस तीन वे हम इलाका मोटा में तेरह मत तीन බොජ්ජංග පිළිද විතරම කියන කොහොමද? කිව්වට වරදක් නෑ. හැබැයි මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව, උදුරා දමන අංග 8ක් බව තේරුම් අරගෙන කිව්වොත් හරියි. රාග භව, කෙලෙස් භව, උදුරා දමන තමන්ගේ හිතේ කෙලෙස් භව ආපු වෙලාවට බොජ්ජංග පිළිද කියලා ඒ කෙලෙස් බව උදුරා ගමන්නට පුළුවන් නම් මේ ජීවත් කරලා
බුදුහාමුදුරුවෝ මේ වචන පිළිතුරු කෙලෙස් බව උදුරා නැවත අනුපාද ලෙස උදුරා නැවත නූපදින ලෙස උදුරා ගන්න පුළුවන් අන්න සත්වඥාන පිට කියලා. ඒක නමුතස භගවතු කියන කතාවේ තේරුම ඒකමයි. ඒකමයි. ඒක තේරුම නැතුව කිව්වොත් දැන් ওই නමුතස භගවතු අරහතු සම්මා සම්බුද්ධ සිදුවට කිසිම කෙනෙක් ඔබ තේරුම දැනගෙන කියන්නේ නෑ. ඔය කියන්නන්නාලේ කිව්වා. න මෝ මේක නමෝ නෙමෙයි න මෝ වචන දෙක මෝහය සාමුලින් නැති කර තස්ස ඒ උත්තරමයන් මේ හේතු නිසායි මේ මෝහය නැති කරේ මොකද්ද භගවතු වත භාග කරලා විභංග කරලා බෙදලා බලන්නට පුළුවන් වත කියන්නේ මොකද්ද ගත හිත ඔය ඇහැ ගන්න ආසය දිවකය කියන මේ චක්කුසෝතකාන ජීවකාය කියන මේ කොටස් වල තියෙන ඔක්කොම මොකද්ද? අර වත ගත හිත. ඒ වගේම ඔය රූප චක්කුංජ පටිච්ච රූපේ සෝතංජ පටිච්ච සද්දම ආදී වශයෙන් ඔක්කොම මේ පටිච්ච වෙන ගතිය කියන කොහෙද? මේ වත. මේක බෙදලා භාග කරලා විභාග කරලා බැලුවාම මේ හේතුන් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධයි. ඒක තමයි භගවත. වත භාග කරලා විතර බලන්න පුළුවන් නගටෙන්. ඒ වගේම රාහ බැලීම අත්තරේ. අර හතු. ඇහෙන් රූප බැලීම, රාහ බැලීම, උරා වීම, කනෙන් ශබ්ද බැලීම, රාහ බැලීම, උරා වීම, නාසයෙන් ගන්ධ සුවඳ බැලීම, උරා වීම, දිවෙන් රස බැලීම, උරා වීම, කයෙන් පහස බැලීම, උරා වීම, මනසෙන් ධම්ම රමණය කිරීම, උරා වීම. මේ ආයම අත්තරේ. දැන් අත්තරේ කියන්නේ අර පංචස්කන්ධය පාවිච්චි නෙමෙයි උපාදානයේ අත්‍යන්තයි. දැන් රහ බලන බල ඉන්න එක පුතක්. අරහතුන් රහ බල ඉන්න ඒක රහට ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැහැ. ඒ නිසා අරහතු වුණා. ඊට පස්සේ සම්මා රාග දේශ මොහ තමයි සම්. ඒක නිදි සාමුලින්ම නිද සූ ආරස්ථාංග මාර්ගයේ සම්පූර්ණ කරත සම්මා සමාධි සම්මා ඥාන සම්මා විමුක්ති කියන ගත්තේපත් උද්දේ සම්මා ඊට පස්සේ සම්බුද්ධ නැවත මේ රාගයේ ද්වේෂය මෝහය උපදින්න බැරි ලෙස අනුපාද ලෙස බව උදුරා රාග බව ද්වේෂ බව මෝහ බව උදුරා ඒකයි මේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බව උදුරා අස්කලා ඉවරයි මේ පොඩි වාක්‍යයේ විශාල තේරුමක් මුළු ත්‍රිපිටකයේම මුළු ධර්මයේම ඔය වචන පහේ තියෙනවා. මුළු නිවනම ඕකේ තියෙනවා. මොහය සාමුලින් නැති කර. මොහය කාම නැති කරන්නේ අර භගවතු අරහතෝ සම්මා සම්බුද්ධ. ඒ කර්ම ක්‍රියාකාරකම් හතර. ඒ මාර්ගයේ අදිෂ්ඨානයක් තියෙනවා. දැන් කරන්නේ ප්‍රාර්ථනාවක් වැඩ. දැන් කරන්නේ ප්‍රාර්ථනාව. වැඳ ඉන්න එච්චර. වැඳලා උදෙනවා යදනවා පතිනවා යාඥා කරනවා ඉංගන්නවා ඉල්ල ඉන්නවා නිවන් දෙන්න කියන්නේ වැඩන්නේ දාවන ප්‍රශ්න තියෙනවා නම් අහන්න ප්‍රශ්න තව එකක් දෙකක් අහන්න වෙලාවක් තියෙනවා. තව එකට නෑ. ආයි වචන තුන කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. ආයි වචන තුන හරි. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කිව්වොත් නම් ඉවරම තමයි. ආත්මය රූපං අනිච්ච වේදනා අනිච්ච සංඥා අනිච්ච සංඛාර අනිච්ච විඥානං අනිච්චාති රූපං දුක්ඛ වේදනා දුක්ඛ සංඥා දුක්ඛ සංඛාර දුක්ඛ විඥානං දුක්ඛ යෝගම් රූපං අනත්තා වේදනා අනත්තා සංඥා අනත්තා සංඛාර අර අනිච්චානුපස්සී විහෙරති කියන්නේ මොකද ඔන්න රූප වේදනා සංඥා සංඛාර විඥාන
චක්කුසෝත ගාන ජීවා කායකන පඨවි ආපෝ තේජෝ වායෝ පඨවි මේ ඔක්කොම අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒ වගේම තව හුඟක් තියෙනවා. මේ එකක් නෙමෙයි. අභිඥාතං අභිඥේ තව තියෙන ලක්ෂ ගානක් වුණාට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්නේ. ඔය විභංග කරපු හැම දෙයක් නාම රූප චතුර්වාරේසු ඉන්දිය ආයතන මේ ඔක්කොම අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒක මෙනෙහි කිරීම තමයි අනිත්‍යානුපස්සී විහෙරති නිච්ච ගඤ්ඤා පයති රාග ද්වේෂ මොහ ඒවා නිච්ච විලා මගේ කියලා නිච්ච විලා අනිසිතෝච විහෙරති අනිසිතෝච විහෙරති නචකින් ලෝකේ උපාදී කිව්වා අර ශබ්ද කායමයි සියලුම දේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒක මෙනෙහි කරන එක පංචස්කන්ධය මෙනෙහි කිරීම උපාදානය කරගන්නේ අර නිච්ච වෙලා සුඛ වෙලා අත්ත වෙලා උපාදානයේ මත්තරින්නේ අනිච්ච දුක්ඛ අනාත්ම අවබෝධ කරගන්න. ඒකල නොබැඳී නිබ්බින්දා විරාජ්‍යති විරාජ්‍යං විමුක්තිති විමුක්ත ඥාන දර්ශනං හෝති කියලා. කියන්නේ මේක මෙහෙමම තියෙයි කියලා හිතාගෙන. ඔව් මේක හැමදාම මට මගේ කියලා පවත්වා ගන්න නාට්‍ය ගන්න නිසිදේ මනාපතේ මේක තියෙනවා කියන විචිල්ල තමයි නිච්ච. ඒකම තමයි සුඛ. ඒකම තමයි අර්ථ. එහෙම පවතින්නේ නැහැ කියලා තේරුම් ගැනීම තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. එහෙම අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගත්තොත් ඒකට බැඳෙන්නේ නැහැ. නිබ්බින්ද. නිබ්බින්ද විරාජ්‍ය. විරාජ්‍ය විමුක්තිය. විමුක්ති ඥාන දර්ශන ආදි කාලේ අනිත්‍ය දුක්ඛ කිව්වෙත් ඕකම. ඒ ඉස්සරහට විනායි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අනිත්‍යන් කිව්වේ. දැන් මන්නිකල් ලියන සබ්බේ සංඛාරා අනිත්‍යයි. නමුත් කියනකොට අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියනවා. ඔය වචන තුනයි මේ මධ්‍යමා ප්‍රතිපදා කියන එකයි භව කියන වචනේ තමයි ත්‍රිපිටකයේ තියෙන වැදගත් වචනේ ඔක්කොම විකෘති කරලා වෙනස් කරලා පරිවර්තන අලුතෙන් හොඳයි එහෙනම් කවුරුත් සාදු කාර්යයෙන් දෙන්න පුළුවන්. හොඳයි දැන් මේ පිළිතුරු කල්පනා කරගන්න ඕන අපේ විරාජ් මහත්මයා ඒ පෞරේ සියලුම සාමාන්‍ය ගාම සියලුම ඥාති මිත්‍රාදීන් කැදවගෙන මහා සංඝරත්නයේ මේ නිවසට වැඩමවගෙන ඇවිල්ලා බුද්ධ පූජා පාත්‍ර දානමාන දීලා ඒ වගේම ධර්ම දානමය පින්කමක් කරලා ධර්ම කාරණා පිළිබඳ සාකච්ඡා කරලා දහම් දැනුමක් ඒ වගේම ධර්මඥානයක් ලබා ගන්නට අවස්ථාවක් ලබා දුන්නා. මේ නිවන කියන එක පිළිබඳව යම් අනුමාන වශයෙන්වත් දැනගන්නට අවස්ථාවක් ලබා දුන්නා. ඉතින් ඒ වගේ යහපත් චේතනාවකින් නිවන් පින්කමක් කරලා ඒ තමන්ගේ මිය පරලෝකීය ඥාතීන්ට පින් දෙන්නට පින් පාරන්නට පින් අනුමෝදන් කරන්නට කටයුතු කළා. ඒ යහපත් චේතනාවක් යහපත් ක්‍රියාවක් නිස්සාරණ අධ්‍යාසයෙන් කළ හොඳ වැඩක්. ඉතින් ඒක නිසා ඒකෙන් ජනිත වූ පුණ්‍ය ශක්ති කුසල බලය හේතු කොටගෙන මේ ආත්මිකතුගේ මිත්‍යේ උපදිනා වූ කෙලෙස් ප්‍රහාණය කළා අයින් කළා. ඒ කෙලෙස් වලට නිස්සේදී විතරාදී විතදේශී විතමෝහය අරුණ වාර්තනට අද ඉඳන් අනිෂ්ඨාන කරගෙන මේ නිවන් මාර්ගයේ මේ ධර්මානුගම ප්‍රතිපදාවේ ඇතිවෙන්නට මේ විනුතුන් සියලු විනාඩ මේ ධර්ම අවබෝධය ලබන්නට මේ පුණ්‍ය ශක්තිය කුසල බලය හේතු වාසනා වේවා.